නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතම් භාවිතාච භික්කවේ කායගතා සති කතං බහුලී කතා මහප්පලා හෝති මහානිසංසාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි ඉරිදා ධර්මදේශනා මාලාව සුපුරුදු පරිදි සෑම ඉරිදාවකම පවත්වගෙන යනවා. ඒකෙදී අපි මේ වෙනකොට ධර්මදේශනා කීපයක් පවත්වලා තිනවා විවිධ මාතෘකා ඔස්සේ. අපි මේ වෙනකොට කායගත සති සූත්‍රය මුල් කරගෙන තමයි ධර්මදේශනාව පවත්වගෙන යන්නේ. කායගත සති සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ. ඒ උපරිපන්නාසකයේදී බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී ජේතවනාරාමයේ වැඩ වාසය කරනවා. ඒ වෙලාවේදී තමයි භික්ෂූන් වහන්සේලා ඇත්තටම උපස්ථාන ශාලාවේදී යම්කිසි සාකච්ඡාවක නිරත වෙනවා. ඉතින් මේ සාකච්ඡාව වෙන එකක් නෙමෙයි. මේ භාගතුන් වහන්සේ විසින් යම්කිසි කායගත සති කර්මස්ථානයක් දේශනා කළා තියෙනවද? ඒක මහත්ඵලයි මහානිසංසයි කියලා බොහොම ප්‍රශංසා මුඛයෙන් භික්ෂුන් වහන්සේලා අතර කතාවක් ඇති වෙනවා. ඉතින් මේ කතාව අතරතුරදී භාගතුන් වහන්සේ එම උපස්ථාන ශාලාවට වැඩම කරනවා. වැඩම කරාට පස්සේ භික්ෂුන් වහන්සේලා ඒ තමන්ගේ සාකච්ඡාව නතර කරනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි, මම එන්න පෙර ආතුව ඔබ වහන්සේලා මොන වගේ සාකච්ඡාවක්ද කරමින් හිටියේ? මොන වගේ මාතෘකාවක් ගැනද කතා කර හිටියේ? කියලා මේ ප්‍රශ්නයක් අහනවා. එතකොට තමයි භික්ෂුන් වහන්සේලා උත්තර දෙන්නේ, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපි නරක දෙයක් කතා කළේ නෑ. දෙතිස් කතාවක අපි යෙදුනේ නැහැ. මේ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරපු කායගත සතිය මහත්ඵලයි මහානිසංසයි කියන මාතෘකාව යටතේ තමයි අපි කතා කර හිටියේ කියලා උන්වහන්සේලා උත්තර දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සංසිද්ධියම උපයෝගී කරගන්නවා භික්ෂුන් වහන්සේලාට, ලෝක සත්වයාට මේ නිවැරදි කායගත සතිය කුමක්ද කියන එක ගැන දේශනා කරන්න. කතම් භාවිතාච භික්කවේ කායගත සති කතං බහුලී කතා මහප්පලා හෝති මහානිසංසාති කියලා බුදුරජාණන් වහන්සේම ප්‍රශ්නයට නගනවා. මහණෙනි, කෙලෙසින් වඩන ලද කායගත සතිය, කෙලෙසින් පුහුණු කරන ලද, බහුලීකృత කරන ලද කායගත සතියද මහත්ඵල මහානිසංස වෙන්නේ. ඉතින් මේ මාතෘකාව අපිට ඊටාම අදාළයි. මොකද භාවනාවට ලෑස්ති වෙන පිරිසක් වශයෙන්, භාවනාවේ යෙදෙන පිරිසක් වශයෙන්, එහෙම නැත්නම් කෙලස් තවන වීරයකින් කටයුතු කරන්න, ඒ භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්ම විනයේ හික්මෙන්න උත්සාහවත් වෙන පිරිසක් වශයෙන් අපි කොහොමද මේ කායගත සතියක් නිවැරදිව වඩන්නේ කියන එක අපිට ඊටාම අදාළයි. ඒ නිසා අපි කායගත සති සූත්‍රය ඔස්සේ දැන් දේශනා කීපයක්ම පවත්වලා තියෙනවා. ඒකේ අවසාන දේශනාවට තමයි අද අපි එනබිලා තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් නැවතත් මුලින් මතක් කරගත්තොත් අපි සාකච්ඡා කරපු දේවල් කෙටියෙන් මුලින්ම මේ සූත්‍රය පටන් ගන්න ආනාපාන සතියෙන්. කොහොමද කෙනෙක් හොඳට පරයන්කයක නැත්තම් පළක් බැඳලා වාඩි වෙලා කය ඍජුව තියාගෙන ඒ වගේම සුදුසු ප්‍රදේශයක්, සුදුසු තැනක් සොයාගෙන, ඒ කියන්නේ ආරම්භක මට්ටමේදී අපිට අවශ්‍යයි සෑහෙන සංසිඳිච්ච තැනක්, සෑහෙන සැනසෙලිදායක පරිසරයක්, එහෙම නැත්නම් හොඳට විවේක ස්ථානයක්, නිශ්ශබ්ද පරිසරයක් අපිට අවශ්‍යයි. අන්න ඒ බඳු තැනකට ගිහිල්ලා තමන් හොඳට පළඟ බැඳලා වාඩි වෙනවා, ඉරමිනිය ගොතාගෙන වාඩි වෙනවා. ඊට පස්සේ උඩුකය ඍජුව තියා ගන්නවා, හිස කෙලින් තියා ගන්නවා, ඇස් දෙක බොහොම මෘදු විදිහට පියා ගන්නවා. ඊට පස්සේ නාසිකාග්‍රයේ කෙළවරේ, එහෙම නැත්නම් උඩුතල අසල අපේ අවධානය පවත්ව ගන්නවා. එහෙම පවත්වමින් උත්සාහවන්ත වෙනවා මේ ඇතුල් වෙන හුස්ම පිළිබඳව දැනුවත් වෙන්න, පිට වෙන හුස්ම පිළිබඳව දැනුවත් වෙන්න. ඉතින් මේක ඊටාම සරලව භාගතුන් වහන්සේ අපිට පටන් ගන්න කියලා දෙනවා. මොකක්වත් වෙන වැඩිපුර දේවල් මේකට ලං කරගන්න යන්නේ නැහැ. ක්‍රමය සංකීර්ණ කරගන්න යන්නේ නැහැ. මේ සෑම ක්‍රමයක්ම අතිශය සරල වෙච්ච තරමට තමයි ගැඹුරු දහමක් කරා අපේ හිත අරගෙන යන්න පුළුවන්. එහෙම නැතුව ක්‍රමය විස්තීර්ණ වුණොත්, ක්‍රමය බොහොම සංකීර්ණ වුණොත්, ව්‍යාකූල වුණොත් අපිට අමාරුයි අපේ හිත ඒ උමනා කරන තීක්ෂණ භාවයට, උමනා කරන තියුණු භාවයට, උමනා කරන අතිශය සරල භාවයට, තැම්පත් භාවයට පත් කරගන්න හරිම අමාරුයි. ඒ නිසා මේ
භාගතුන් වහන්සේ දේශනා කරන භාවනා උපක්‍රම අතිශයින්ම සරලයි. හැබැයි මේ සරල බවෙන් නිගමනය වෙන්නේ නැහැ මේවා කරන්න ලේසියි කියලා. මේවා කරන්න සෑහෙන වෙහෙසක් දරන්න වෙනවා. මේවා කරන්න සෑහෙන අපි පුහුණුවේ දෙන්න වෙනවා. මොකද මේ සරල බව අපේ සාමාන්‍ය පුහුදුන් හිත අගේ කරන්නේ නැහැ. අපේ පුහුදුන් හිත සෑහෙන්න කැමති බොහොම ව්‍යාකූල දේවල් හිතා ඒවා ගැනම කල්පනා කර ඒවා ගැනම සිහිනමවමවා මනසින් ඒවා තුල පැටලි ඉන්න අපේ හිත හරි කැමති. ඒ වෙනුවට මේ දැනට සිද්ධ වෙන මේ මොහොතේ සිද්ධ වෙන යම්කිසි සරල කායික සංසිද්ධියක අපේ අවධානය පවත්වනවා කියන එක අපේ හිත ඒ තරම් අගය කරන්නේ නැහැ. ඒකේ කිසි ආස්වාදයක් නැහැ අපේ හිතට. ඒ නිසා යා ඒ බඳු අරමුණක ඉන්න කිසිම රුචිකත්වයක් දක්වන්නේ නැහැ. ඒ නිසා තමයි අපි බුදුන් සරණ ගිහිල්ලා, දහම් සරණ ගිහිල්ලා, සංඝ සරණ ගිහිල්ලා, කල්යාණ මිත්‍රයන් සරණ ගිහිල්ලා ඊට පස්සේ මේ භාගතුන් වහන්සේ දේශනා කරන ශික්ෂාව පිළිබඳව ලොකු විශ්වාසයක් ඇති කරගෙන මේ කටයුත්තට ලෑස්ති වෙන්නේ. ඒ නිසා අපිට නැවත නැවත මේ උවමනා කරන අරමුණේ එහෙම නැත්නම් මෙතෙන්දී ආස්වාස ප්‍රස්වාස අරමුණේ නැවත නැවත සිහිය යොදවන්න අවශ්‍යයි. ඒකින්ද බුදුහාමුදුරුවෝ කියනවා සෝ සතෝ වාස සති සතෝ පස්ස සති. ඒ තැනත්තා බොහෝම සිහියෙන් යුක්තව මේ ආස්වාසය පිළිබඳව දැනගන්නවා. ඒ වගේමයි ප්‍රස්වාසය පිළිබඳව දැනගන්නවා. ඉතින් මේ වෙලාවේදී හිත අතීතයට දුවනවා. අතීතයේ වෙච්ච දේවල් ගැන කල්පනා කරනවා, පසුතැවෙනවා. ඉතින් හැබැයි අපි ඒව ඔස්සේ යන්න නැතුව පුළුවන් තරම් මේ සරල වර්තමාන අරමුණට හිත ගන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ ආයමත් හිත අනාගතයට දුවනවා, අනාගත සැලසුම් හදනවා. ඒ වගේම සිහින මවනවා. විවිධාකාර බලාපොරොත්තු ඔස්සේ හිත යනවා. ඒව ඔස්සේත් යන්න නොදී, ඒවට කිසිම වටිනාකමක් නොදී පුළුවන් තරම් නැවතත් මේ වර්තමාන මොහොතේ දැනෙන සරල අරමුණට හිත ගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේක හරීම එක අතකින් කියනවා නම් ටිකක් මුලදී වෙහෙසකර වැඩක්. මොකද මේ ආධුනික යෝගාවචරයේගේ හිත සෑහෙන නීවරණ වලින් තෙරපිලා නීවරණ වලින් බැටකන තත්වයක තමයි තියෙන්නේ. ඒ නිසා ඒ තැනත්තට පොඩි වෙහෙසක් දරන්න වෙනවා. නැවත නැවත හිත මේ ආස්වාස ප්‍රස්වාසයට අරගන්න. ඉතින් අපි මේ විදිහට කරගෙන යන මේ ආනාපාන සතිය ගැන අපි සෑහෙන විස්තර කරා. ඊට පස්සේ මේ සූත්‍රයේ දෙනවා ඉරියාපත භාවනාව. ඉරියාපත භාවනාවේදී බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා කොහොමද මේ ඇවිදිනකොට සිහිය පිහිටවන්නේ. ඊළඟට හිටගෙන ඉන්නකොට සිහිය පිහිටවන්නේ කොහොමද? ඊළඟට ඉඳගෙන ඉන්නකොට සිහිය පිහිටවන්නේ කොහොමද? ඒ වගේමයි නිදාගෙන ඉන්නකොට සයනය කරන ඉරියව්වේදී සිහිය පිහිටවන්නේ කොහොමද? ඒ වගේමයි මේ අනිකුත් විවිධ අනු කුඩා ඉරියව්වලදීත් සිහිය පිහිටවන්නේ කොහොමද කියලා ඒ ඉරියව්වලදී සිහිය පිහිටුවීම ගැන අපිට කියලා දෙනවා. ඉතින් ඒකත් අපි චුට්ටක් අද මතක් කරගත්තොත් ඉල්ලීමකුත් ලැබිලා තිබුණා සක්මන් භාවනාව ගැන නැවතත් යම් විග්‍රහයක් කරන්න කියලා. එතකොට අපිට ඒක මෙතෙන්දී ටිකක් සලකලා බලන්න පුළුවන්. අපි තුමු අපි ඉරියව්වක් වශයෙන් සක්මන තෝරගන්නවා. අපි දන්නවා අපි අම්මගේ අත අල්ලගෙන තාත්තගේ අත අල්ලගෙන පුංචි කාලේ නැගිටලා ඇවිදින්න පුරුදු වුණා. ඉතින් එදායින් පස්සේ අපිට ඒ තරම් මේ ඇවිදින එක මහා දෙයක් උනේ නැහැ. ඉතින් අපි ඔහේ කය ඇවිදිනවා. අපි වෙන වෙන දේවල් හිතා යනවා. අනාගත සිහින මවමින් යනවා. අතීතයේ වෙච්ච දේවල් ගැන කල්පනා කරමින් යනවා. හැබැයි කය ඇවිදිනවා. කය සක්මන් කරනවා. දැන් අපි මේ සක්මන් භාවනාවක නිරත වෙනකොට අපි නැවතත් ඒ සක්මන් කරන ඉරියව්වට අපේ මේ කය මේ මොහොතේදී සක්මන් කරනවා. ඒ සක්මන් කරන ඉරියව්වට අපේ හිතත් අපේ අවධානයත් ගන්න පුළුවන් තරම් උත්සාහන්ත වෙනවා. ඉතින් මුලදී අපි ටිකක් පුංචි තීරයක් නැත්නම් තීරුවක් සොයා ගන්නවා, යොදා ගන්නවා. ඉතින් හොඳට ඉඩකඩ තියෙන පරිසරයකදී නම් අපි හිතමු වත්තේ මිදුලේ එළියේ පහළියේ හොඳට ඉඩකඩ තියෙනවා නම් අපිට පුළුවන් පුංචි සක්මන් මළුවක් හදාගන්න. ඒක ඊටාම ප්‍රයෝජනවත්. ඉතින් ඒ බඳු සක්මන් මළුවක් හදාගන්න පුළුවන් නම් අඩි 20ක් 30ක් විතර දිග සක්මන් මළුවක් අපිට හදාගන්න පුළුවන්. ඒක හොඳට ඍජු විදිහට තීරයක් විදිහට හොඳට හදලා ඒකට හොඳට තලලා ඒක හොඳට බිමට මේ වදින විදිහට ශක්තිමත්ව ඒක හොඳට තලලා සකස් කරගන්නවා. ඊට උඩින් අපිට පුළුවන් නම් ටිකක් තුනී වැලි ස්තරයක් අතුරනවා. එතකොට මේ හුඟක් වැලි දැම්මොත් මේක එරෙනවා. ඒකත් අවශ්‍ය නැහැ. හැබැයි හොඳට මේක තලා ගන්න එක ඉතාම වටිනවා. මොකද එතකොට තමයි මේ බිම තහවුරු වෙච්ච බිමක් බවට පත් වෙන්නේ. ඒකේ උඩට අපි වැලි ටිකක් අතුරලා ඔන්න අපි ඒක සක්මනක් කරන්න උත්සාහන්ත වෙනවා.
ඉතින් ඒක එබඳු පහසුකමක් ඇති කරගන්න බැරි පින්වතෙකුට අපිට පුළුවන් අපි හිතමු කොරිඩෝ එකක් අපේ තියෙනවා. අපේ නිවසේ නැත්නම් ආසන්නයේ කොරිඩෝ එකක් තියෙනවා. ඉතින් ඒක භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ගෙවල් වල තියෙනවා සාලේ. ඉතින් සාලේ තියෙන පුටු ටික පොඩ්ඩක් සකස් කළා අපිට පුළුවන් අයිනට වෙන්න තීරුවක් වෙන් කරගන්න. අපි හිතමු බිත්තිය තියෙනවා, දිගට බිත්තිය තියෙනවා. හැබැයි බිත්තිය ගාවටම වෙන්න පුටු තියලා. ඉතින් අපි මේ පුටු ටික පොඩ්ඩක් මෙහාට කළා ඒ තීරුව සකස් කරගන්නවා සක්මන කරන්න පුළුවන් විදිහට. එහෙම නැත්නම් පේව්මන්ට් එකක් තියෙනවා. ඒක අපි යොදා ගන්නවා සක්මනක් කරන්න. එහෙමත් නැත්නම් ඉතින් ඒකත් අපිට නැත්නම් ඒ බඳු පහසුකමක්වත් අපිට නැත්නම් අපිට පුළුවන් අඩුතරමින් අපි ඉන්න කාමරේ පවා ටිකක් එතකොට අපිට ඍජු සක්මනක් කරන්න අමාරුයි. ඕනනම් අපි තුමු කාමරේ තියෙන බඩු ටික පොඩ්ඩක් එහාට මෙහාට කළා එක්කෝ L අකුරේ හැඩයට නැත්නම් C අකුරේ හැඩයට හරි අපිට සක්මනක් කරන්න පුළුවන්. මට මතකයි මම මීට කලින් ආරණ්‍යයක වැඩ වාසය කරද්දි මට තිබුණේ බොහොම පුංචි කුටියක්. ඉතින් ඒකේ එහෙම සක්මනක් තිබුණේ නැහැ. බොහොම කුඩා කුටියක. ඉතින් අමාරුයි. මට හැබැයි සක්මනක තියෙන වටිනකම හොඳටම තේරලා තිබුණා. ඉතින් මමත් කළේ ඔය වගේ ඔය C අකුරේ විදිහට නැත්නම් L අකුරේ විදිහට සක්මන් කරන්න පටන් ගත්තා. ටික දුරක් යනවා ඊට පස්සේ ආපස්සට හැරිලා අනිත් පැත්තට හැරිලා තව ටික දුරක් යනවා ඊට පස්සේ ආපස්සට හැරිලා ඒ විදිහටම ආපහු එනවා. ඉතින් අපිට උමනාව තියෙනවා නම් ඒ නිසා පුංචි ඉඩක වුණත් මේ කටයුත්ත කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන හොඳම අවස්ථාව තමයි අර මං කලින් කිව්ව පරිසරයත් එක්ක එකතු වෙලා එළියේ මිදුලේ සක්මන් මළුවක් හදාගෙන අපිට සක්මනක් කරන්න පුළුවන් නම් ඒක තමයි තියෙන හොඳම ක්‍රමය. ඉතින් මෙතෙන්දී අපි හිතමු සක්මනක් ඔන්න අපි දැන් තෝරාගත්තා. එතෙන්ට ගිහිල්ලත් අපි එකපාරටම මම මේ සක්මන් භාවනාවක් කරනවා කියලා ලොකු බරක් හිතේ ඇති කරගන්න නැතුව අපි සරලව මේ සක්මන් මළුවේ පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදිනවා. නිකන් කය කර්මන්නේ කරගන්නවා. කය පොඩ්ඩක් ඈලි මෑලි කන්දුරු වෙන්න මේ සක්මන එක්ක යාළු වෙන්න අපි පොඩ්ඩක් එහාට මෙහාට සක්මන් කරනවා. මේ සක්මන් කරන්නේ අපිට පුරුදු වේගෙන්. අපි උමනාවෙන් හයියෙන් ඇවිදින්නෙත් නැහැ. උවමනාවෙන් ඉතා හිමින් ඇවිදින්නෙත් නැහැ. අපිට සුපුරුදු විලාසයෙන් අපිට සුපුරුදු වේගයෙන් තමයි මේ සක්මනේ ඇවිදින්නේ. ඉතින් මේ ඇවිදින අතරේ අපි පොඩ්ඩක් බලනවා වටපිට මේ ඇවිදින පරිසරය ගැන. එතකොට යම් තැන්වල ගල් මුල් තියෙනවා නම් ඒවා පොඩ්ඩක් වෙනස් මේ අයින් කරලා සක්මන පිරිසුදු කරගන්න. ඊට පස්සේ අපි හිමීට ආයෙත් මේ කෙලවරට ආවට පස්සේ ඔන්න දැන් සක්මන පටන් ගන්න සූදානම් වෙනවා. අපිට පුළුවන් අත් දෙක ඉස්සරහින් තියාගන්න නැත්නම් අත් දෙක පිටිපස්සෙන් තියාගන්න පුළුවන්. මොකද මුලදී අත් දෙක වනවනා සක්මන් කරන එක ටිකක් අපහසුයි. එතකොට සක්මනට බාධා වෙන්න පුළුවන්. ඒ නිසා අත් දෙක නිශ්චලව තියාගන්නවා ඉස්සරහට තියලා බැඳගෙන එහෙම නැත්නම් පිටුපසට තියලා බැඳගෙන. ඊට පස්සේ S2 අරගෙනයි සක්මන් කරන්නේ. ඒ වගේම ඊටාම ළඟ බලන්නෙත් නැහැ, ඊටා ඈත බලන්නෙත් නැහැ. අඩි 5ක් 6ක් විතර ඉස්සරහා බැලුවට කමක් නැහැ. ඒ වගේමයි S2 අපි කරන්නේ යම්කිසි මඟ පෙන්වීමක් පමණයි. S2 අපි මේ සක්මනේ එක තැනකට හරියටම අවධානය යොමු කළා එතන බලාගෙන සක්මන් කරන්නෙත් නැහැ. මොකද එතකොට ඇහැට නැත්නම් ඇහෙන් බලන තැනට තමයි අපේ අවධානය යොමු වෙන්නේ. ඒක අවශ්‍ය නැහැ. ඒක වැරදි. ඒ වෙනුවට අපි කරන්නේ ඇහැ නිකන් සරලව මඟ පෙන්වීමක් විතරක් කරනවා. හැබැයි අපේ අවධානය පවත්වන්න අපි උත්සාහන්ත වෙන්නේ මුල් කාලයේදී මේ යටිපතුලට. දැන් ඔන්න අපි සක්මන ආරම්භ කරනවා. එතකොට වම් පාදයක් ඔසවලා ඒක නැවතත් තබනවා. එතකොට ඔන්න මේ පාදය පොළවේ ස්පර්ශ වෙනවා. දැන් Tamanට හොඳටම විශ්වාසයි මේ වැදුනේ වම් පාදය කියලා. ඒ ස්පර්ශය Tamanට දැනුණා. ඒත් එක්ක අපේ හිත තාමත් ඉතින් කීකරු නැති නිසා අපි වම කියලා මෙනෙහි කරනවා. ඊට පස්සේ ඔන්න දකුණු පාදයේ මේ විදිහටම ඔසවලා තබනවා. ඒ දකුණු පාදය පොළවේ වදිනවා. අපිට හොඳට දැනෙනවා. ඒ දැනුණ අවස්ථාවේදී අපි දකුණ කියලා මෙනෙහි කරනවා. ඉතින් මේ විදිහට බොහොම සරලව අපි වම දකුණ කියලා මෙනෙහි කරමින් සක්මනේ යෙදෙනවා. ඉතින් මේ කටයුත්තේ යෙදෙනකොටත් හිත පිට දුවනවා, අතීතයට යනවා, අනාගතයට යනවා. අපි ඉතින් ඒක ගැන පසුතැවිලි වෙන්නේ නැතිව ලදලද අවස්ථාවේදී නැවත නැවතත් මේ සක්මනට හිත ගන්නවා. ඉතින් ඒ කියන්නේ අපේ තේරුම් ගන්න අවශ්‍යයි අපේ හිත හරිම අකීකරුයි. කැමැති අරමුණු වල ඇවිදිනවා. කිසිම හීලෑ බවක් නැහැ. ඉතින් ඒ බඳු හීලෑ නැති අකීකරු හිතක් තමයි දැන් අපි මේ මෙල්ල කරන්න හීලෑ කරන්න උත්සාහන්ත වෙන්නේ. ඒ නිසා අධෛර්ය වෙන්නේ නැතුව බොහොම වීරවන්තව මේ කටයුත්තේ නිරත වෙනවා. ඉතින් ආරම්භක අවස්ථාවේදී හිත වල්මත් වෙලා එහෙ දිව්වට අපි මේක කාලයක් තිස්සේ කරනකොට අපි හිතමු සතියක් විතර කරනකොට ඔන්න හිත ටිකක් හීලෑ වෙන්න පටන් ගන්නවා. එතකොට අන්න අපි
බලාපොරොත්තු වෙන මට්ටමකට නැති වුණත් කෙටි ඊට වඩා අඩු මට්ටමකදී හෝ අපිට තේරෙනවා මේ දැන් ඔන්න අපේ හිත ටිකක් අපි කියන දේ අහනවා. එයා වම් පාදයේ අවධානයෙන් ඉන්න කියලා කිව්වහම එතන අවධානයෙන් ඉන්නවා. දකුණු පාදයේ අවධානයෙන් ඉන්න කිව්වහම එතන දකුණු පාදයේ අවධානයෙන් ඉන්නවා. එතකොට පාදයක් අපි ඔසවලා තබනවා. නැවත එතන අවධානයෙන් ඉන්නවා. එතකොට ඔන්න අපිට තේරෙනවා මුල් කාලෙදී නම් මට පියවර 5යි යන්න පුළුවන් උනේ. දැන් නම් ඔන්න පියවර 10ක් යන්න පුළුවන්. පියවර 10ක් සිහියෙන් යන්න පුළුවන්. ඊට ඔන්න දැන් නම් පියවර 15ක්ම සිහියෙන් යන්න පුළුවන්. කියලා ඔන්න අපිටම අපි තුල මේ වැඩෙන සතිමත් භාවය තේරෙන්න පටන් ගන්නවා. එතකොට අපිට තේරෙනවා මේ අපි කරපු උත්සාහය මේ මල්පල දරලාගෙන එනවා. නැත්තම් ඒකේ ආනිසංශයක් තියෙනවා කියලා නැත්තම් Tamanට ඒකේ යම් විශ්වාසයක් තේරෙන්න පටන් ගන්නවා. කරන ක්‍රමයේ ගැන විශ්වාසය ඇති වෙන්න පටන් ගන්නවා. තමන් දරන උත්සාහයේ යම්කිසි ප්‍රගතියක් තියෙනවා කියලා තමන්ට තේරෙන්න ගන්නවා. එතකොට තවත් උත්සාහයෙන් එහෙම නැත්නම් විශ්වාසයෙන් මේ කටයුත්ත කරන්න අපිට අවස්ථාව සැලසෙනවා. ඉතින් මෙහෙම කරනකොට සක්මනේ අග කෙළවරට ගියාම එතෙන්දී ඉරියව්ව වෙනස් කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ ඇවිදින ඉරියව්වෙන් අපි හිට ගන්න ඉරියව්වට මාරු වෙනවා. ඉතින් අපි එකපාරටම හැරෙන්නේ නැතුව අපි ඇවිදින ඉරියව්ව නතර කළා හිට ගන්නවා. දැන් එතන මේ හිටගත්ත කය දිහා හොඳට සතිමත් වෙනවා. ඊට පස්සේ හොඳ අවධානයෙන් ආපස්සට කෙටි පියවර කීපයකින් හැරෙනවා. නැවතත් අපි නිශ්චලයි. නැවතත් අපි හිටගෙන ඉන්න ඉරියව්වේ ඉන්නේ. ඒ ගැන හොඳට අවධානය යොමු කළා තමන්ගේ කයට හිත අරගෙන ඔන්න නැවතත් ආපස්සට එන්න පටන් ගන්නවා. ආපස්සට සක්මන පටන් ගන්නවා. ආයෙත් වම දකුණ කියලා සක්මන පටන් ගන්නවා. ඉතින් මේ ආකාරයෙන් කෙනෙකුට පුළුවන් හොඳට සතිය දියුණු කරගෙන යන්න. ඉතින් අවශ්‍ය නම් මේක සරල වැඩි නම් අපිට තව පොඩ්ඩක් මේක සංකීර්ණ කරන්න පුළුවන්. ඒ කියන්නේ වම දකුණ කියනවා වෙනුවට ඔසවනවා, තබනවා කියලා පියවර දෙකකට කඩලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා පියවර තුනකට කඩලා දෙන්න පුළුවන්. එතකොට අර හිතට ටිකක් වැඩක් පැවරෙන නිසා යම්කිසි කාර්යයක් පැවරෙන නිසා හිතට පිට ගිහිල්ලා විවිධ දේවල් කල්පනා කර අතරමං වෙලා ඉන්න කාලයක් නැහැ. මොකද එයාට පැවරිච්ච යම්කිසි රාජකාරියක් තියෙනවා. ඒ තමයි හොඳට මේ ඒ පාදයේ චලනය දිහා හොඳ අවදියෙන් අවධානයෙන් කාලය ගත කිරීම. ඉතින් අපි හිත උනන්දු කරනවා පුළුවන් තරම් ඒ කටයුත්ත කරන්න කියලා. ඒ කටයුත්ත කරාම හිතට ප්‍රශංසා කරනවා. Tamanටම මේ භාවනාව කිරීම සම්බන්ධයෙන් යම්කිසි ප්‍රමෝදයක් ඇති කරගන්නවා. Tamanට තේරෙන්න ගන්නවා මේ සරල ක්‍රියාදාමයේ හරහා හිතේ යම් සැහැල්ලු වීමක් දැන් තේරෙන්න ගන්නවා. මොකද හිත තොරතෝංචියක් නැතුව කතා කර හිටපු කාලේ, අතීතය ගැන හිතා පසුතැවෙමින් හිටපු කාලේ, අනාගතය ගැන හිතා අවිනිශ්චිත භාවයක් තුල පැටලිලා හිටපු කාලේ දැන් එන්න අඩු වෙලා ඒ වෙනුවට මේ වර්තමාන මොහොතේ යම්කිසි සරල කායික ක්‍රියාවලියක සිහියෙන් ඉන්න පුළුවන්කම Tamanට ඇති වෙන්න පටන් ගන්නවා. පින්වත්නි අපි අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ අවුරුදු 100 තුළම අපි ඉඳලා තියෙන්නේ අතීතයේ අනාගතයේ ඉන්නම්. අපේ හිත වැඩියෙන්ම ඇසුරු කරලා තියෙන අතීතයයි අනාගතයයි නම් අපි ඒ තරම් මේ ජීවිතයෙන් ප්‍රයෝජනයක් කරන්නේ නැහැ. ඒ නිසා අපි සිහිය පිහිටුවද්දී ආරම්භක පියවර වශයෙන් අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ වර්තමාන මොහොතට අපේ අවධානය අරගන්න. ඒකේ එක විවිධාකාර අභ්‍යාස තියෙනවා නැත්නම් උපක්‍රම තියෙනවා. ඒ එක උපක්‍රමයක් තමයි අපි මුලින්ම මතක් කරපු ආනාපාන සතිය. දැන් අපි මේ විස්තර කරන සක්මන් භාවනාවේ තවත් උපක්‍රමයක්. එතකොට මේ සක්මන වර්තමානයේ කය විසින් සිදු කරනවා. නැවත අපි සක්මනේ යෙදෙනවා. ඒ යෙදෙන පියවරක් ගානේ එතන සිහිය පවත්වන්න අපි උත්සාහන්ත වෙනවා. ඉතින් මේක කරනකොට Tamanටම තේරෙනවා දැන් හිතට යම්කිසි සහනයක්, බර අඩු වෙච්ච ගතියක්. ඒ වගේමයි හිතේ පැහැදිලි බව පොඩ වැඩි වෙන ගතියක්. ඊළඟට සැනසෙලිදායක ගතියක්, ශාන්ත ගතියක්. නිකන් අලුතෙන් ඉපදුනා වගේ ගතියක්. Taman ජීවත් වෙනවා කියන වගේ ගතියක්. අවදිමත් බවක් Tamanට තේරෙන්න ගන්නවා. ඉතින් එතකොට මේ ආනිසංශ එතනම අපිට පොඩ තේරෙන්න ගන්නවා. අර අපි හදාගත්ත මනස්කල්පිත ලෝකවලින්, සිහින ලෝකවලින් අයින් වෙලා මේ වර්තමාන මොහොතේ මේ පියවි ලෝකේ අපි ජීවත් වෙනවා. නැත්නම් මේ ප්‍රകൃති ලෝකේ අපි ජීවත් වෙනවා කියලා අපිට හැඟෙන්න පටන් ගන්නවා. ඒතර මේක අත්‍යවශ්‍යයි. අපි මේ සිහින ලෝකවල ජීවත් වුණා කියලා අපිට සංසාරයෙන් අත මිදෙන්න බෑ. අපි හිතින් මාලිගා හදලා දුකෙන් අත මිදෙන්න බෑ.
අපිට මේ වර්තමාන එළඹි මොහොතට පැමිණෙන්න අවශ්‍යයි. ඒ ගැන අවධානය යොමු කරන්න අවශ්‍යයි. ඊට පස්සේ තමයි එතනින් එහාට අපිට ඉදිරියට කටයුතු කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ඉරියාපත භාවනාව කියලා දෙනවා. ඊට පස්සේ තව මේක දියුණු කරනවා සම්පජඤ්ඤය කියලා. ඒ කියන්නේ අනිකුත් අපි එදිනදා ජීවිතයේ කරන සෑම ක්‍රියාවකදීම සිහිය දියුණු කරන්න නැත්තම් හොඳ අවධානයෙන් ඒ කටයුත්තේ යෙදෙන්න පුරුදු වෙනවා. අපි මේ දවස පුරාම ඉඳගෙන සක්මන් කරමින් භාවනාවේ නිරත වෙනවම නෙමෙයි. අපි එදිනදා විවිධාකාර කටයුතු වල නිරත වෙනවා. අපි හිතමු ගෘහණියක් වශයෙන් යොම් පිහුම් කටයුතු වල, අතුපත ගාන කටයුතු වල, දරුවන්ගේ කටයුතු වල මේ සෑම කටයුතු වලම නිරත වෙනවා. එහෙම නැත්නම් ස්වාමියෙක් වශයෙන් නැත්නම් රාජකාරී කරන තැනැත්තෙක් වශයෙන් අපි මේ රාජකාරී කරන ස්ථානයට ගිහිල්ලා විවිධාකාර කටයුතු වල නිරත වෙනවා. ඊළඟට අපි මාර්ගතොටේදී බස් එකක් එනකම් බලාගෙන ඉන්නවා, බස් එකක ගමන් කරනවා, නැත්නම් වාහනයක් පදවගෙන යනවා. මේ විදිහට ඉතින් අපි මුළු ජීවිතේ පුරා নানা ප්‍රකාර කටයුතු වල නිරත වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට ආරාධනා කරනවා මේ එදිනෙදා ජීවිතේ අපි යෙදෙන කටයුතුත් පුළුවන් තරම් සිහියෙන් කරන්න උත්සාහන්ත වෙන්න කියලා. ඒ නිසා අපි ඇඳුම් පැළඳුම් අඳිනකොට පළඳිනකොට ඒ ගැන සිහිය යොදනවා. කනකොට බොනකොට ඒ ගැන සිහියෙන් ඒ කටයුත්ත කරනවා. උදේ නැගිටලා දත් ටික මදිනකොට මූණ හොදනකොට ඒ කටයුත්තත් සිහියෙන් කරනවා. ඊට පස්සේ අපි තුමු අතපය දිග හරිනකොට ඒක පවා සිහියෙන් කරන්න උත්සාහන්ත වෙනවා. ඊළඟ අපි තවත් කෙනෙක් එක්ක කතා කරද්දී ඒ අපිට ඇහෙන දේ ගැන සිහියෙන් අහන්න උත්සාහන්ත වෙනවා. අපි කතා කරද්දී ඒ ගැන සිහියෙන් කතා කරන්න උත්සාහන්ත වෙනවා. අපි පොතක් පතක් බලද්දී ඒ ගැන සිහියෙන් ඒ කටයුත්තේ නිරත වෙන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අඩුතරමින් මේ මල මුත්‍ර පහ කිරීම පවා සිහියෙන් කරන්න උත්සාහන්ත වෙන්න කියලා. ඒ තරමට අපිව භාගතුන් වහන්සේ උනන්දු කරනවා මේ එදිනෙදා කටයුතු වලදී සිහිය පවත්වන්න. මේ විදිහට පින්වත්නි අපි මේ සිහිය දියුණු කිරීම අපේ ජීවිතයට පොඩ එකතු කර ගන්නවා නම් අන්න එතකොට තමයි මේකේ හොඳ වර්ධනයක් අපිට තේරෙන්න පටන් ගන්න. එහෙම නැතුව අපි අමතක කර මේ දවසක් පොඩ්ඩක් සිහිය පවත්වනවා ආයෙ තව දවස් ගාණක් ඔහේ සම්පූර්ණයෙන්ම අසිහියෙන් ඉන්නවා ආයෙත් තව දවසක පොඩ්ඩක් සිහිය පවත්වන්න සක්මනක් කරන්න ඉඳගෙන භාවනා කරන්න උත්සාහන්ත වෙනවා ආයෙ තව දවස් ගාණක් අමතක කරලා ඉන්නවා. ඉතින් එහෙම කරා කියලා අපිට මේකේ වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. උපමාවකින් කියනවා නම් අපි හිතමු අපිට වතුර ටිකක් රත් කරගන්න ඕමනයි. අපි වතුර කේතලයක් නැත්නම් වතුර මුට්ටියක් ලිප උඩ තියලා ඒකට ගින්දර පත්තු කරලා විනාඩි 5කට පස්සේ ඒක නිවනවා. ඊට පස්සේ ඔන්න ආයෙත් පැයකට විතර පස්සේ ආවිලා ආයෙත් ඔන්න ගින්දර පත්තු කරනවා. ආයෙත් පොඩ්ඩක් ගින්දර පත්තු කරලා තියෙනවා විනාඩි 5ක් 10ක් ඔන්න තියෙනවා. ඊට පස්සේ ආයෙ ඇවිල්ලා ඕක නිවනවා. ඊට පස්සේ ආයෙත් ඔන්න පැයකින් දෙකකින් ඇවිල්ලා ආයෙත් පත්තු කරනවා. ආයෙත් විනාඩි 5කින් 10කින් ආයෙත් නිවනවා. ඉතින් අපි මෙහෙම කළොත් කවදාවත් කිසිදාක මේ වතුර මුට්ටිය නටන්නේ නැහැ. වතුර කේතලේ නටන්නේ නැහැ. මොකද ඒකට උමනා කරන ඒ උෂ්ණත්වයේ උමනා කරන ගින්දර තාපය අපි අඛණ්ඩව ලබලා දෙන්නේ නැහැ. එතකොට මේ වතුර නටන්න නම් මේ අඛණ්ඩ තාපයක් උණුසුමක් අපි ඊට ලබා දිය යුතුයි. ඒ වගේමයි මේ භාවනාවත් අපේ හිත තුළ හොඳට දියුණු වෙන්න නම් අඛණ්ඩව අපි මේ කටයුත්තේ නිරත වෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ අපි හැමදාම වෙන් කරගත්තු කාලයක් මුලදී මේ භාවනාවේ යෙදෙන්න අවශ්‍යයි. භාවනාවේ යෙදිච්ච තරමට අපි පුහුණු වෙච්ච තරමට තමයි මේකේ ප්‍රතිඵලය තියෙන්නේ. ඒ නිසා අපි හිතමු උදේ නැගිට්ටාම පොඩි වෙලාවක් භාවනා කරනවා, සක්මනක් කරනවා. ඊළඟට අපි හිතමු අපිට දවල් කාලයේ පුංචි විවේකයක් ලැබෙනවා නම් එතෙන්දිත් මේ කටයුතු සඳහා නිරත වෙනවා. හවස් කාලයේ, රාත්‍රී කාලයේ යම්කිසි වෙන් කරගත්තු කාල පරිච්ඡේදයක් මේ විදිහට අපි නිරත වෙනවා. ඉතින් යම්කිසි කැපවීමක්, යෙදවීමක් මේ සඳහා අවශ්‍ය වෙනවා. අන්නේ පුහුණුව අපි අඛණ්ඩව දිනපතා කරනවා නම් අන්න පොඩ තමන්ගේ හිතේ යම් පරිවර්තනයක් සිද්ධ වෙන බව තමන්ටම තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අපිව අරගෙන යනවා මේ කය දිහා වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න. දැන් මේ කායගත සතියේදී තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි අපේ මේ කයම උපයෝගී කරගන්නවා සිහිය දියුණු කරන්න. කාය අනුපස්සනා නැත්නම් කායගත සති. කය අනුව ගිය සිහිය කියලා ඉතින් මේකට කියන්න පුළුවන්. මේ කයම උපයෝගී කරගන්නවා හරියට නිකන් නැවකට නැංගුරමක් දාලා නැව නොසෙල්වි පවත්වා ගන්න, ස්ථාවරව පවත්වා ගන්න යොදා ගන්නවා වගේ අපේ හිත තහවුරු කරගන්න අතීතයෙන් අනාගතයෙන් අතමුදවලා මේ වර්තමාන මොහොතේ රඳව ගන්න මේ කයම උපයෝගී කරගන්න.
ඉතින් එතකොට ආනාපාන සතියේදීත් කායික සංසිද්ධියක්මයි අපි යොදාගන්නේ. ඉරියාපත භාවනාවේදීත් මේ කය හැසිරෙන නැත්නම් කය ගත කරන ඉරියව්මයි යොදාගන්නේ. ඊළඟට සම්පජඤ්ඤය දිනු කරද්දිත් මේ කායික එදිනදා කටයුතුමයි ක්‍රියාකාරකම්මයි අපි යොදාගන්නේ. ඊට පස්සේ මේ විදිහට දිනු කරගත්ත මේ සිහිය තවත් දෘෂ්ටි කෝණයකට බුදුරජාණන් වහන්සේ වෙනස් කරනවා. ඒ තමයි අපි මේ කය දිහා හිතාගෙන ඉන්න මේක හරිම ලස්සනයි, මේක හරිම සුන්දරයි, මම තමයි හැඩකාර, මම තමයි වැඩකාර කියලා ඉතින් අපි හිතාගෙන ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේක ඇවිල්ලා කුණප කොටස් 32කින් සමන්විත වෙච්ච දෙයක්. කෑලි කෑලි එකතු කරලා, මූට්ටු කරලා, පුරුද්දලා සකස් කරගත්ත දෙයක් මිසක් මෙතන ඇත්ත වශයෙන් පුරුෂයෙක් ස්ත්‍රියක් කියලා දෙයක් නැහැ. මෙතන තියෙන කෑලි ගොඩක එකතුවක්. අපි තුමු අපි රෝද 4ක් අරගෙන, ටයර් 4ක් අරගෙන, එන්ජිමක් අරගෙන, සැකිල්ලක් අරගෙන ඉතින් මේ විදිහට මේ විවිධ අංගෝපාංග යම්කිසි රටාවකට එකතු කරාම, සකස් කරාම අපි ඒකට කියනවා ඔන්න වාහනයක් කියලා. නැත්නම් කාර් එකක් කියනවා, බස් එකක් කියනවා. විවිධ නම් දෙනවා අපි. ඒ වගේමයි මේ අපේ කයත් මේ විවිධ කායික කොටස් තියෙනවා. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට මිදුළු මේ විදිහට විවිධාකාර කොටස් තියෙනවා. මේ කොටස් ටික ඔක්කොම එකතු කරලා ගත්තාම ඔන්න අපි කියනවා පුංචි දරුවෙක් කියනවා, නැත්නම් වැඩිහිටියෙක් කියනවා, පිරිමියෙක් කියනවා, ස්ත්‍රියක් කියනවා, නැත්නම් සත්ව ලෝකෙදී නම් ඔන්න අපි තුමු අශ්වයෙක් කියනවා, ඇතෙක් කියනවා, බල්ලෙක් කියනවා, නයෙක් කියනවා. ඉතින් මේ විවිධ විදිහට අපි නම් ගම් දීලා ඒවයි අර සකස් වීම අනුව අපි විවිධාකාර නම් ගම් දීලා අපි භාවිතා කරනවා. නමුත් ඇත්ත වශයෙන්ම බැලුවාම මෙතන තියෙන්නේ විවිධාකාර කොටස් වල එකතුවක්. ඉතින් මේ විදිහට අපිට අර අපේ හිතේ පළපදියම් වෙලා තියෙන ඝන සංඥාව කඩා ගන්න බුදුරජාණන් වහන්සේ ඔන්න ඊළඟට මේ කුණප කොටස් 32 හඳුන්ලා දෙනවා. තවත් පැත්තකින් අපේ හිතේ පළපදියම් වෙලා තියෙන දැඩි රාගය හිතින් අයින් කරගන්න, తాවකාලිකව හෝ හිතින් රාගය දුරු කරගන්න මේ කය දිහා ටිකක් පිළිකුල් ආකාරයෙන් බැලීම උපයෝගී කරගන්න බුදුරජාණන් වහන්සේ අපි උනන්දු කරනවා. ඉතින් මෙතනින් අදහස් වෙන්නේ අපි මේ කය ගැන බොහෝම කලකිරීමටපත් වෙලා බොහෝම මානසිකව වැටිලා එහෙම ඉඳීමක් මෙතනින් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. කය පිළිබඳව යම්කිසි මාන්නයක් අපේ හිතේ තිබුණා නම්, කය පිළිබඳව යම්කිසි ඇතිවෙච්ච රාගයක් තිබුණා නම්, නැත්නම් අනුන්ගේ කයක් දිහා දැකලා අපේ හිතේ මතුවෙච්ච යම්කිසි රාගයක් තිබුණා නම්, අන්නේ රාගයෙන් අපේ හිත මුදව ගන්න. නැවතත් අපේ හිත සංසිඳීමකට පත් කරගන්න. මධ්‍යස්ථ භවකට පත් කරගන්න තමයි මේ භාවනාව ප්‍රයෝගී කරගන්නේ. ඒතකොට ඒ අවශ්‍ය ප්‍රමාණයට අපි කය පිළිබඳව කොනප කොටස් වශයෙන් දැක්කහම, තේරුම් ගත්තාම අන්න උත්සන්න වෙලා තිබිච්ච රාගය දුරු වෙලා නැවතත් හිත මධ්‍යස්ථ වෙනවා. මධ්‍යස්ථ වුණාට පස්සේ මේ භාවනාව නතර කරනවා. නතර කළා ඊට වඩා වෙනත් භාවනාවකට දියුණු කරන්න, සිහිය දියුණු කරන වෙනත් භාවනාවකට අපි පිවිසෙනවා. ඒ නිසා මේ උපක්‍රම අපි ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන්න අවශ්‍යයි. එහෙම නැතුව අපේ හිත බොහොම ශාන්තව තියෙන වෙලාවකදී මේ කය දිහා පිළිකුල් ආකාරයෙන් බලන්න ගිහිල්ලා නැවත මේ හිත තියෙන අර ඒ සරල සංසිඳිච්ච ගතියෙන් අත මිදලා බොහොම මලානික වෙච්ච ජීවිතේ එපා වෙච්ච තත්වයකට පත් කරගන්න කිසිසේත්ම මෙතනින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ හිතේ උමනාකරණයේ උපේක්ෂා සහගත බව, මධ්‍යස්ථ බව, ඒ වගේම ශාන්ත බව, සනසලිදායක බව ඇති කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ. එතකොට ඒක අහිමි වෙලා තුනනම් යම්කිසි රාග අරමුණක් ගැන හිතන්න ගිහිල්ලා රාගයේ උත්සන්න වෙලා අන්න ඒ බඳු අවස්ථාවකදී අපිට මේ කුණප භාවනාව කරන්න පුළුවන්, අසුබ භාවනාවේ යෙදෙන්න පුළුවන්. යෙදිලා නැවත හිත මධ්‍යස්ථ කරගන්න පුළුවන්. ඒ කුණප තත්වය ගැන හිතන්න නැතුව කොටස් විදිහට මේක දිහා බලනවා නම් ඒකත් ප්‍රඥාව දියුණු වෙන ක්‍රමයක්. ඒකේ වැරද්දක් නැහැ. එතකොට කුණපයක් විදිහට නෙමෙයි බලන්නේ, මේ කොටස් වල එකතුවක්. එතකොට අර ඝන සංඥාවෙන් හිත අතමුදවගෙන අපිට පුළුවන් ඊට වඩා ටිකක් ගැඹුරු දැක්මකට අපේ හිත ගන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ධාතු මනසිකාරය ගැන කියලා දෙනවා. ඒ කියන්නේ තවත් සූක්ෂම වශයෙන් මේ කය දිහා බලන්න. මේ කය කියන්නේ ධාතු හතරක එකතුවක්. ඊටාම සූක්ෂම වූ ක්‍රියාකාරකම් රැසක් මේ ධාතු හතරේ සිද්ධ වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ධාතු හතරක් ධහමේ උගන්වනවා. එතකොට මේ පඨවි ධාතුවේ ක්‍රියාකාරකම් නැත්තම් එයාගේ ලක්ෂණ අපිට දැනගන්න පුළුවන්. ඒ කියන්නේ තද ගතියක්, රළු ගතියක්, බර ගතියක්, සැහැල්ලු ගතියක්, සිනිඳු ගතියක්, ගොරෝසු ගතියක් මේ විදිහට වගේ මේ බඳු ලක්ෂණ හරහා මේ පඨවි ධාතුව මේ වෙලාවේදී උත්සන්න වෙලා තිනවා, නැත්තම් පඨවි ධාතුව ඉස්සරහට ඇවිල්ලා තිනවා,
පඨවි ධාතුව තමයි මේ වෙලාවේදී කැපී පෙනෙන්නේ කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. නැත්නම් වැగిරෙන ගතියකින්, ගලන ගතියකින් මේ වෙලාවේදී ඔන්න ආපෝ ධාතුව තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා හඳුනා ගන්න පුළුවන්. ඊට උණුසුමකින්, සිසිලසකින් මේ අවස්ථාවේ තේජෝ ධාතුව හොඳට ප්‍රකට වෙනවා කියලා හඳුනා ගන්න පුළුවන්. නැත්නම් චලනය වෙන ස්වභාවකින්, කම්පණය වෙන ස්වභාවයකින් මේ වෙලාවේදී වායෝ ධාතුව ඉස්සරහට ඇවිල්ලා තියෙනවා කියලා හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට සක්මන් භාවනාවක නිරත වෙනකොට නැත්නම් වෙනත් ඕනම ඉරියව්වක් පවත්වනකොට මේ කය ගැන අවධානයෙන් ඉන්නකොට ඔය කියපු ඒ සියුම් ලක්ෂණ කෙනෙකුට හඳුනා ගන්න පුළුවන්. ඉතින් නැවත නැවත මේ බඳු භාවනාවක නිරත වෙනවා නම් අන්න යාට තේරෙනවා මෙතන සත්වයේ පුජ්‍යලයේ කියලා දෙයක් නැහැ. මෙතන තියෙන්නේ හුදු ධාතු ක්‍රියාකාරීත්වයක්. ධාතුන්ගේ සෙලවීමක්, ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක්, එකිනෙක උඩ යට යාමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් මේ අවබෝධයම එයාට පිටතට බාහිරටත් යොමු කරන්න පුළුවන්. එතකොට බාහිර මේ භෞතික පරිසරය තුල, අනුන්ගේ ශරීර තුල, මේ අනිකුත් පණ ඇති පණ නැති සියලු දේවල් තුල විශේෂයෙන්ම භෞතික පැත්ත ගැන විතරයි මෙතෙන්දී අවධානය යොමු කරන්නේ. එතෙන්දී බැලුවාම තියෙන්නේ හුදෙක් ධාතු ක්‍රියාකාරීත්වයක් කියලා අන්න තමන්ගේ හිතේ තිබිච්ච සත්ව සංඥාව, ඝන සංඥාව මේවා දුර වෙලා ධාතු සංඥාව, රාශි සංඥාව හිතේ ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකත් මේ භාවනාවෙන් ලැබෙන තවත් හොඳ ප්‍රතිඵලයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් පැත්තක් හෙළි කරනවා. ඒ තමයි මිය ගියාට පස්සේ මේ කයට මොකද්ද සිද්ධ වෙන්නේ? විවිධාකාර අවදීන් පහු කරගෙන, කාල වකවානු පහු කරගෙන මේ කය තව ජරා ජීර්ණ වෙන්න පටන් ගන්නවා. මේ කයෙන් විවිධාකාර සැරව වැగిරෙන්න පටන් ගන්නවා, විවිධ ශ්‍රාවයන් පිට වෙන්න පටන් ගන්නවා, සත්තු ඇවිල්ලා වහන්න පටන් ගන්නවා, මැස්සෝ ඇවිල්ලා වහන්න පටන් ගන්නවා. ඊළඟට විවිධාකාර සත්තු ඇවිල්ලා මේක කඩාගෙන කනවා. ඉතින් මේ විදිහට අපේ අමුසොහනක දාපු කයක්, මියගිය ශරීරයක් මෙනෙහි කරමින් ඒ ශරීරය පත් වෙන විවිධාකාර කාල වකවානු ගැන අවධානය යොමු කරමින් නවසීවතික භාවනාවක නිරත වෙන හැටි උගන්වනවා. ඉතින් මේවා අද කාලේ ටිකක් අමාරුයි. මොකද අද කාලේ ඔක්කොම අපිට වසන් කරලා තියෙන්නේ. ජීවිතයේ තියෙන සුන්දර පැත්ත විතරක් මතු කරලා ජීවිතයේ තියෙන යථාර්ථය යට ගිය ස්වභාවයක්, යථාර්ථයෙන් අපේ හිත වසන් කරන ස්වභාවයක් තියෙනවා. නමුත් එදා කාලේ මිනිස්සෙක් මිය ගියාම අමුසොහනට ගිහිලා දාලා එනවා. එතකොට ඉතින් ඒ මලගිය සිරුර ටික ටික දි รา පත් වෙනවා. අන්තිමට ඉතින් ඇට කෑලි වලටපත් වෙලා අන්තිමට ඒ ඇට කෑලි පවා කුඩු සුණු බවටපත් වෙන මට්ටමට මේ ජරා ජීර්ණ වෙලා යනවා. ඉතින් මේ වකවානු අපි හොඳට තේරුම් ගන්නවා නම් ඒ බඳු කයක්මයි දැන් මේ ජීවමානව තියෙන්නේ. මේ කයට උරුම වෙන්නේත් ඔය වගේම ඉරණමක් කියලා අන්න Tamanට හඳුනා ගන්න පුළුවන්. එතකොට අපිට ලොකු උවමනාවක් ඇති වෙනවා ධහමේ හැසිරෙන්න. අපි තුල මාන්නයක් තිබුණා නම්, ප්‍රමාද වීමක් තිබුණා නම් අන්න ඒව දුර වෙලා යනවා. මේ කයම අපිට ප්‍රයෝගී කරගන්න පුළුවන් ජීවිතය පිළිබඳ අලුත් අර්ථකථනයක් දෙන්න. මේ කයම අපිට ප්‍රයෝගී කරගන්න පුළුවන් ආධ්‍යාත්මික දියුණුවක් සඳහා යොමු වෙන්න. මොකද අපි සාමාන්‍යයෙන් මේවා අමතක කළා හිතින් හදාගත්ත සරුව පිත්තර ලෝකයක තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒකෙන් අයින් වෙලා අපිට මේ අපි හැමෝටම උරුම මේ මරණය ගැන යම් අවබෝධයක්, වැටහීමක් ඇති කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් එතකොට මේ කියපු කාරණා සියල්ලම ඇත්තටම සතිපට්ඨානයටත් පොදුයි. ඉන් එහාට සඳහන් වෙනවා ධ්‍යාන සම්බන්ධයෙන්. ඒ ධ්‍යාන හතර ගැන වෙන විස්තරය කායගත සති සූත්‍රයට විශේෂයි. මොකද සතිපට්ඨාන සූත්‍රයේදී ධ්‍යාන සම්බන්ධයෙන් කතා කළා නැහැ, දේශනා කළා නැහැ. හැබැයි කායගත සති සූත්‍රයේදී මේ ධ්‍යාන හතර ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් එතකොට මේ ධ්‍යාන ගැන දේශනා කරන බුදුරජාණන් වහන්සේ විවිධාකාර උපමා දෙමින් ඒව ගැන උනන්දු කරනවා. විශේෂයෙන්ම ඒකේ තියෙන ආස්වාදය ගැන, එහෙමත් නැත්නම් මේ తాවකාලිකව වුණත් අපිට මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් ඒ නිර්ාමිෂ ප්‍රීතිය ගැන බුදුරජාණන් වහන්සේ අපිට ඒ ධ්‍යානවලදී විවිධ උපමා දෙමින් උගන්වනවා. ඉතින් මේ විදිහට අපි දැන් කායගත සති සූත්‍රය ගැන සෑහෙන කාලයක් තිස්සේ සාකච්ඡා කළා. දැන් අපි පැමිණෙනවා මේකේ අවසන් කොටසට. ඒ තමයි බුදුරජාණන් වහන්සේ උගන්වනවා විවිධාකාර උපමා උපමේය දෙමින් මේ කායගත සතියේ තියෙන වටිනාකම. එතකොට මේකේ ආනිසංස එහෙම නැත්නම් මේකේ වටිනාකම තවත් උද්දීපනය කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා කවුරු හරි
කායගත සතිය දියුණු කරනවා නම් එයා ඊට පස්සේ පහළ වෙන්න තියෙන ඕනෑම උත්තරීතර ගුණාංගයක් ඇති කර ගැනීම පිණිස පසුබිම සකස් කරනවා කියලා. වෙනත් වචන වලින් කියනවා නම් කායගත සතිය නැත්නම් කායානුපස්සනාව අපේ ගැඹුරු ආධ්‍යාත්මික ජීවිතයකට අපි දාන අඩිතාලම වගේ. අත්තිවාරම වගේ. එහෙමනම් අපි ගෙයක් හදන්න, ශක්තිමත් ගෙයක් හදන්න, ගොඩනැගිල්ලක් ඉදි කරන්න අපිට අවශ්‍ය වෙන හොඳ අත්තිවාරමක්. ඒතර මේ කායගත සතිය තනිකරම අන්නේ බඳු අත්තිවාරමක්. හොඳට කෙනෙක් කායගත සතියේ නිරත වෙනවා නම් එතකොට ඒ තුල අර අනාගතයේ පහළ වෙන්න තියෙන සියලුම හැකියාවන් අනාගතයේදී කෙනෙක් දියුණු කරගන්න සියලුම ආධ්‍යාත්මික ගුණ වගාවන් මිශ්‍ර වෙලා තියෙනවා, අන්තර්ගත වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙනවා. කවුරු හරි කෙනෙක් මුහුද දිහා බලනවා නම්, මහා සාගරය දිහා බලනවා නම්, ඒ මහා සාගරයේ තියෙන ජල කඳේ තියෙන විවිධාකාර ගංගා වලින් පැමිණි ජල ධාරාවල්. ලංකාවේ විදිහට බැලුවොත් ඔන්න අපි මේ මුහුද දිහා බලනකොට ඔන්න මහවැලි ගඟේ ජලයක් තියෙනවා, කැලණි ගඟේ ජලයක් තියෙනවා, මේ කළු ගඟේ ජලයක් තියෙනවා. මේ විදිහට මේ අපේ ලංකාවේ තියෙන සෑම ගංගාම ගිහිල්ලා මුහුදට වැටෙන නිසා අපි මුහුද දිහා බලද්දී අර සියලු වතුර දැන් ඔන්න එතන අන්තර්ගත වෙනවා. ඒ ඔක්කොම නිකන් මිශ්‍ර වෙලා තියෙන්නේ. හැබැයි මුහුද දිහා බැලුවම අපි අර සියල්ල දිහා බැලුවා වගේ. ඒ නිසා බුදුහාඳුරෝ කියනවා අපේ කායගත සතිය කියන මෙන්න මේ ප්‍රධාන කර්මස්ථානයේ යම් කෙනෙක් වඩාගෙන යනවා නම් ඒකේ අර සියල්ල අන්තර්ගත වෙලා තියෙනවා. ඒකට හොඳ තෝතැන්නක්, හොඳ අත්තිවාරමක් මේ කායගත සතිය තුළ තියෙනවා. කියලා ඔන්න අපිව අපේ ඉදිරි ආධ්‍යාත්මික දියුණුවක තියෙන පෙර සලකුණු මුල් ලකුණු ටික කායගත සතිය අන්තර්ගතයි. කායගත සතිය තමයි මේ සියලු අනාගත ගුණ දියුණුවක් සඳහා, ආධ්‍යාත්මික දියුණුවක් සඳහා පදනම වෙන්නේ කියලා ඔන්න අපිට උගන්වනවා. ඊට පස්සේ ඔන්න තවත් උපමා උපමේය කීපයක් දෙනවා. ඒ තමයි දැන් යම් කෙනෙක් කායගත සතිය දියුණු කරනවා නම්, කායානුපස්සනාවක් දියුණු කරනවා නම් එයා බොහෝ සෙයින් එයාගේ හිත ගැන යම්කිසි අවධානයක් පවත්වන්න උත්සාහන්ත වෙනවා. මොකද මේ කායගත සතිය කය ගැන බලනවා පමණක් නෙමෙයි, ටික ටික මේ හරහා දියුණු වෙන සතිමත් බව, මේ හරහා දියුණු වෙන වර්තමානයේ සිහිය පැවැත්වීම, ඒ වගේම අපිට ඌමනා තැන සිහිය පැවැත්වීම, ඌමනා තැන අවධානය පැවැත්වීම, තමන්ගේ හිත ටිකක් දැන් හීලා කරගන්න තියෙන හැකියාව, මෙල්ල කරගන්න තියෙන හැකියාව ටික ටික වර්ධනය වෙලා අපේ හිත අපිට උවමනා විදිහට හසුරවා ගැනීමේ හැකියාවක් ඔන්න දැන් කෙනෙකුට ඇති වෙනවා. එතකොට අපි හිතමු ධන හිස්සට අවධානය යොමු කරන්න ඕන නම් එතෙන්ට හොඳට 100%ක් අවධානය යොමු කරන්න පුළුවන්. අපි හිතමු පාදයේ යටිපතුල් වලට අවධානය යොමු කරන්න අවශ්‍ය නම් හොඳට යහුසුලුව එතනට තමන්ගේ පූර්ණ අවධානය යොමු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ආස්වාස ප්‍රස්වාසයට අවධානය යොමු කරන්න අවශ්‍ය නම් එතනට බොහොම යහුසුලුව 100%ක් අවධානය යොමු කරන්න පුළුවන්. මේ ආකාරයෙන් අපිට වමනා තැනට අවධානය යොමු කර ගැනීමේ හැකියාවක් මේ පුහුණුව හරහා ඔන්න කෙනෙකුට ලැබෙනවා. එතකොට මෙහෙම පුහුණුවක් ලබන්න තමන්ගේ හිත ටික ටික තමන්ට අවනත වෙන්න පටන් ගන්නවා, හීලෑ වෙන්න පටන් ගන්නවා, කීකරු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා හිත තමන්ට පේන්න පටන් ගන්නවා. හිත ගැන දැනෙන්න පටන් ගන්නවා. හිතේ කෙලෙස් ඇති වෙන එක තමන්ට තේරෙන්න පටන් ගන්නවා. හිස වික්ෂිප්ත වුණාම, සතිය දුරු වුණාම, සතියෙන් තොර වුණාම තමන්ට තේරෙන්න පටන් ගන්නවා. කෙලෙස් නැවතත් හිතේ රජ කරන්න පටන් ගත්තොත් තමන්ට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා බුදුහාඳුරෝ කියනවා ඒ බඳු හිතක් මායයට අහු වෙන්නේ අඩුවෙන්. මොකද හිත ගැන අවධානය තියෙනවා, හිත ගැන යම් පාලනයක් තියෙනවා. මායя ඇවිල්ලා අපේ හිතට අරක් ගන්න හැදුවොත් අපිට මායයෙන් අපේ හිත මුදව ගන්න පුළුවන්. වෙනත් වචන වලින් කියනවා නම් කෙලෙස් මායя. විවිධාකාර කෙලෙස් අපේ හිතට ඇවිල්ලා අපේ හිතේ පදිංචි වෙන්න හැදුවොත් මේ යෝගාවචරයට පුළුවන් වෙනවා ඉක්මනින්ම මේ කෙලෙස් වලින් හිත නිදහස් කරගන්න. ඒ කියන්නේ කායානුපස්සනාව ක්‍රමානුකූලව වේදනානුපස්සනාවක්, චිත්තානුපස්සනාවක්, ධම්මානුපස්සනාවක් කරා යන්න ඕන ඒ මම්පෙත හොඳට සකස් කරලා දෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒකටත් ලස්සන උපමා කීපයක් දෙනවා. දැන් කායගත සතියක් නොවඩපු කෙනෙක්ගේ හිත ඕනම වෙලාවක
ඒ කෙලෙස් මායя ඇවිල්ලා අරක් ගන්නවා. කෙලෙස් මායя ඇවිල්ලා ඒකේ අවකාශයක්, ඒකේ අවස්ථාවක් ලබනවා. ඒ නිසා ඕනම වෙලාවකදී හිත රාග බරිත වෙන්න පුළුවන්, ඕනම වෙලාවකදී හිත ද්වේෂ බරිත වෙන්න පුළුවන්, ඕනම වෙලාවකදී හිත මම්මුලා වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම හරිම අනාරක්ෂිත බවක් තමයි තියෙන්නේ. උපමාවක් වශයෙන් කියනවා හරියට මේ වේලිච්ච නැති මැටි බිත්තියක් තියෙනවා. යම්ස කෙනෙක් ගලක් අරගෙන මේ මැටි බිත්තියට ගහනවා. එතකොට ඒ ගල මේ මැටි බිත්තියේ අවකාශයක් ලබනවා, අවස්ථාවක් ලබනවා ඒ තුලම කිඳා බහැලා රැඳිලා ඉන්න. ඒක හරියට අපේ අර නොඅඩපු හිත වගේ. නොඅඩපු හිතක් තියෙනකොට ඕනම වෙලාවකදී කෙලෙස් ඇවිල්ලා මේ හිතේ අවස්ථාවක් ගන්නවා. අවකාශයක් ලබනවා. ඒකේ අනිත් පැත්ත පෙන්නනවා. හැබැයි හොඳට මට්ටම් කරපු ශක්තිමත් අරටුවකින් සකස් කරපු දොරක් තියෙනවා. මේ දොරට පුළුන් කෑල්ලකින් ගහනවා. ඉතින් පුළුන් කෑල්ලකින් මේ දොරට ගැහුවා කියලා මේ දොරේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. මොකද පුළුන් කෑල්ල කිසිම බර දෙයක් නෙමෙයි. ඒ වගේමයි මේ දොරත් හොඳ අරටුවකින් සකස් කරගත් ශක්තිමත් දොරක්. ඒ නිසා කිසිම අවස්ථාවක් මේ පුළුන් කෑල්ලට ලැබෙන්නේ නැහැ. මේ දොර පසා කරගෙන ගිහිලා දොරේ තැම්පත් වෙලා තියෙන. ඒ වගේ කියනවා මේ හොඳට කායගත සතියකින් වඩන ලද සිතක්, බහුලීකృత කරන ලද සිතක් මායයට නැත්තම් කෙලෙස් මායයට අවස්ථාවක් ලැබලා දෙන්නේ නැහැ. ඊළඟට තවත් උපමාවක් කියනවා. දැන් යම්කිසි කෙනෙක් වියලි ලී කෑලි කීපයක් අරගෙන ඒවා එකට අතුල්ලලා ඒකෙන් පුළුවන් ඕනනම් කෙනෙකුට ගින්දර පත්තු කරගන්න. නැත්තම් මේ ලී කෑලි ටික එකතු කරලා නැත්තම් දර කෑලි ටික වියලි දර කෑලි ටික ලං කරලා ඒකට ගිනි කූරක් ගැහුවොත් මේකෙන් පහසුවෙන්ම ගිනි අවුල ගන්න පුළුවන්. ඒ වගේ තමයි කියනවා මේ වඩන වැඩුවේ නැති හිත. ඕනම වෙලාවකදී මායයට ඇවිල්ලා මේ හිතට ගින්දර තියන්න පුළුවන්. රාග ගින්නෙන් මේ හිත දවන්න පුළුවන්. ද්වේෂ ගින්නෙන් මේ හිත දවන්න පුළුවන්. ඊර්ෂ්‍යා ගින්නෙන් මේ හිත දවන්න පුළුවන්. මසුරු ගින්නෙන් මේ හිත දවන්න පුළුවන්. ඉතින් බඳු ඕනම අකුසලයකින් මේ හිත දැවීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත. හොඳට කායගත සතියකින් වඩන ලද හිත ඒ විදිහට ඉක්මනට දැවෙන්නේ නැහැ. මොකද ඒ දැවෙන්න පටන් ගන්නකොට මේ තැනත්තට තේරෙනවා. ඉතින් ඒකට අනුග්‍රහ කළේ නැත්තම් හිත ආරක්ෂා කර ගැනීම සඳහා යා උත්සාහවන්ත වුණා නම් කෙලස් තවන වීරයකින් නම් යා කටයුතු කරන්නේ. නිවන් දක්නා අභිලාෂයක් යා තුළ තියෙනවා නම් අන්න යා ඉක්මනටම මේ මතුවෙන්න එන කෙලෙසය ගැන දැනුවත් වෙලා ඒක හිතින් අයින් කර ගන්නවා. ඒ ගැන සතිමත් වුණ පමණින් ඒක අයින් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විවිධාකාර අනිකුත් විපස්සනා උපක්‍රම පාවිච්චි කළා මේ හිත කෙලෙසුන්ගෙන් මුදව ගන්නත් පුළුවන්. ඉතින් ඒකටත් දෙන උපමාවක් යම්කිසි කෙනෙක් මේ වතුර තියෙන නැත්නම් තෙත බරිත වෙච්ච යම්කිසි දර ටිකක් අරගත්තා. දර කියලා කියන්නත් බෑ. ලී අරගත්තොත් ඒ ලී ටික තෙත බරිත වෙච්ච ඒ බොහොම ශක්තිමත් ලී ටිකකට ගිනි කූරක් පත්තු කරලා දැම්මයි කියලා ඒක පත්තු වෙන්නේ නැහැ. ඒ වගේ තමයි කියනවා. හොඳට කායගත සතියෙන් වඩන ලද සිතක් අර වගේ දැවීමකට, තැවීමකට ලක් වෙන්නේ නැහැ කියලා උපමාවක් දෙනවා. ඊළඟට තවත් උපමාවක් දෙනවා. ඕනම වෙලාවකදී අපි හිතමු යම්කිසි කෙනෙක් ඇවිල්ලා හොඳ වතුර භාජනයක් අරන් ඇවිල්ලා වතුර නැති හිස් කලගෙඩියකට නැත්නම් හිස් භාජනයකට අර වතුර වක් කරන්න පුළුවන්. මොකද අර ඉස්සරහා තියෙන භාජනේ හිස්. හැබැයි ඒකේ අනිත් පැත්ත ගත්තොත් එයාම වතුර අරන් ඇවිල්ලා සම්පූර්ණයෙන්ම පිරලා ඉතිරලා තියෙන කට ගාවටම වතුර පිරලා තියෙන භාජනයකට අර වතුර වක් කරන්න ගත්තොත් ඉතින් මේ වතුර වලට යන්න තැනක් නැහැ. මොකද ඒ භාජනේ නැවතත් සම්පූර්ණයෙන්ම පිරලායි තියෙන්නේ. ඒ වගේ කියනවා හොඳට සිහියෙන් පුරවන ලද හිතක්, සිහියෙන් ආඩ්‍ය කරන ලද හිතක්, කායගත සතියකින් වඩන ලද සිතක්, ආඩ්‍ය කරන ලද සිතක් අර වගේ ආරක්ෂා සහිත බවක් තියෙනවා. ඒකට අර වගේ කෙලෙස් ඇවිල්ලා පිටතින් එන්න හැදුවට අර මේ සතියෙන් ආරක්ෂා කරලා තියෙන නිසා, එහෙම නැත්නම් සතියෙන් ආඩ්‍ය කරලා තියෙන නිසා ඒ වතුරට අවකාශයක් ලබන්න බෑ. කෙලෙස් වතුරට අවකාශයක් ලබන්න බෑ කියලා ඔන්න උපමාවක් දෙනවා. ඊළඟට යම්සි කෙනෙක් මේ කායගත සතිය තව තව දියුණු කරගෙන යනකොට එයා ඊළඟ පසු අවස්ථාවකදී එයාට උවමනා වුණා නම් මේක තවදුරටත් දියුණු කරන්න. ඒ කියන්නේ හිත දැන් දියුණු කරන්න, වේදනා වශයෙන් දියුණු කරන්න, හිත වශයෙන් දියුණු කරන්න, නැත්නම් චිත්තානුපස්සනාවක් වශයෙන් දියුණු කරගන්න අවස්ථාවක් අවශ්‍ය නම් එයාට ඒ කටයුතු සඳහා උවමනා කරන මේ පසුබිම අත්තිවාරම දැන් හොඳට සකස් වෙලා තියෙනවා. එයාට ඊට වඩා එහා ගිහිල්ලා අපි හිතමු ඒ කාලේ
බුද්ධ කාලේ අර කතා කරනවා වගේ විවිධාකාර අභිඥාවන් ඇති කරගන්න උවමනා නම් අන්න ඒව සඳහා පවා මේ තනත්තාට දැන් මේ හිත යොමු කරන්න පුළුවන්. මොකද මේ උවමනා කරන ශක්තිමත් වපසරිය ශක්තිමත් අත්තිවාරම දැන් දමලයි තියෙන්නේ. ඉතින් ඒ සඳහාත් යම් යම් උපමා බුදුහාමුදුරු දෙනවා. හරියට මේ හොඳට වතුර පිරිච්ච භාජනයක් කොයි පැත්තකට ඇල කරත් වතුර වැක්කිරෙන්න පටන් ගන්නවා. ඒ වගේ මේ හොඳට කායගත සතියකින් වඩන ලද සිත අර විවිධ පැතිවලට සමතේ පැත්තෙන් වෙන්න පුළුවන්, විපස්සනා පැත්තෙන් වෙන්න පුළුවන්, අභිඥා පැත්තෙන් වෙන්න පුළුවන්. මේ වගේ ඒ යම්කිසි පැත්තක් ඔස්සේ විවිධ ඊළඟ අධියරක් ඔස්සේ යොමු කළොත් ඒ සඳහා ඒ උමනා කරන ශක්තිය දැන් මෙයා තුළ අන්තර්ගත වෙලා තියෙනවා. නැත්තම් මේ ඒ උමනා කරන පසුබිම දැන් සකස් වෙලා තියෙනවා. තවත් උපමාවක් දෙනවා. හොඳට පිරිච්ච පොකුණක්, වතුරෙන් පිරිච්ච පොකුණක් තියෙනවා. ඉතින් එතකොට කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලා මේ පොකුණේ නියර කැඩුවොත් නැත්තම් මේ බැම්ම කැඩුවොත් ඒ කඩපු තැනින් වතුර ගලන්න පටන් ගන්නවා. වතුර වැක්කිරෙන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ මේ දැනට හොඳට සිහිය දියුණු වෙලා සිහියෙන් ආඩ්‍ය වෙලා මේ හිත තියෙනවා. ඉතින් මොන පැත්තටද මේ හිත දැන් යොමු කරන්න අවශ්‍ය? විශේෂයෙන්ම කුසල් පැත්තකට. ඒ යොමු කරන පැත්තට දැන් මේ හිත වඩන්න තවදුරටත් දියුණු කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේමයි තවත් උපමාවක් දෙනවා. හරියට නිකන් හොඳට අශ්වයින් සකස් කරලා අශ්වයින්ව හොඳට බැඳලා ගැටස් ගහලා සකස් කරලා සූදානම් කරලා තියෙන අශ්ව කරත්තයක් යම්සි හොඳට දක්ෂ අසරුවෙක් ඇවිල්ලා අශ්වාරෝහකයෙක් ඇවිල්ලා ඕනම තැනකට අරගෙන යන්න උත්සාහවන්ත වුණොත් ඒක යාට පහසුවෙන් කරගන්න පුළුවන්. මොකද මේ අශ්වයොත් බොහෝම හොඳ අශ්වයෝ. ඒ වගේමයි පුහුණු කරන ලද අශ්වයෝ මේ කරත්තෙත් හොඳට සකස් කරපු ආරක්ෂා සහිත කරත්තයක් හොඳට දැන් බැඳලා සකස් කරලායි තියෙන්නේ. ඉතින් අර තැනත්තට උවමනා කරන පහසු තැනකට ඒ උවමනා තැනකට මේ අශ්ව කරත්තේ පදවන්න හැකියාව තියෙනවා. ඒ වගේ කියනවා මේ හිත හොඳට කායගත සතියකින් දියුණු කරවන්නම් අන්න එයාට අවස්ථාව ලැබෙනවා මේ හිත ඕන තැනකට හරව ගන්න. ඕන පැත්තකට යොමු කරගන්න අවස්ථාව තියෙනවා. ඊට පස්සේ පින්වත්නි මේ කායගත සතියේ ආනිසංස 10ක් වෙනමවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි යම්කිසි කෙනෙක් මේ කායගත සතිය දියුණු කරලා තියෙනවා නම් ඒ කායගත සතියෙන් මෙන්න මේ ඉදිරියට කියන්න යන ආනිසංස 10 ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එතන දේශනා කරන්නේත් අර කලින් මතක් කරා වගේ එක පැත්තකින් යම්කිසි ආධ්‍යාත්මික ගුණයක් සඳහා තව යොමු කිරීමක් එහෙමත් නැත්නම් තමන්ට මේ කරගෙන යන වැඩේට යම්කිසි බාධාවක් පැමිණලා තියෙනවා. ඒ බාධාවෙන් හිත නිදහස් කර ගැනීමක් තමයි මෙතන දේශනා කරන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා යම්කිසි කායගතාය භික්ඛවේ සතිය ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුට්ඨිතාය ಪರಿචිතාය සුසමාරද්ධාය ඉමේ දසානි සංසා පාටිකංකා. මහණෙනි යම්කිසි කෙනෙක් හොඳට මේ කායගත සතිය සේවනය කරා නම් ඇසුරු කළා නම් හොඳට දියුණු කළා නම් බහුලීකృత කළා නම් හරියට නිකන් Tamanට ඕන වෙලාවකදී අරගෙන යන්න පුළුවන් පදවගෙන යන්න පුළුවන් යානාවක් බවට පත් කරගත්තා නම් වාහනයක් බවට පත් කරගත්තා නම් ඒ වගේම ඒක Tamanටම උරුම වෙච්ච වස්තුවක් බවට පත් කරගත්තා නම් ඒ වගේම ඒක හොඳට පුහුණු කළා නම් ඊළඟට හොඳට නැවත නැවත ආරම්භ කරමින් මේ භාවනාවේ යෙදුණා නම් මෙන්න මේ පහතින් දැක්වෙන ආනිසංස 10 මේ තැනත්තාට ලැබෙනවා කියන ඔන්න බුදුරජාණන් වහන්සේ තවත් ආනිසංස 10ක් වෙනත් විශේෂයෙන් දේශනා කරනවා. ඒක පටන් ගන්නෙ අරති රති සහෝ හෝති. නචතං අරති සහති. uppannං අරතින් අබිබුය්‍ය විහෙරති. දැන් මේ පින්වතුන් දන්නවා භාවනාවක් කරන්න ගියාම සමහරවිට ඈලි මෑලි ගති පහළ වෙනවා. එපා වෙනවා. කරන්න කම්මැලි හිතෙනවා. හෙට කරන්නම් කියලා හිතෙනවා. පස්සේ කරන්නම් කියලා හිතෙනවා. වයසට ගිහිල්ලා කරන්නම් කියලා හිතෙනවා. විශ්‍රාම අරගත්තට පස්සේ කරන්නම් කියලා හිතෙනවා. එහෙම නැත්නම් දරුවන්ගේ යම්කිසි කටයුත්තක් ඉවරුණාට පස්සේ කරන්නම් කියලා හිතෙනවා. මේ විදිහට අපි විවිධාකාර නිදහසට කාරණා දෙමින් මේ කරන්න ඕනේ දේ අතහැරලා දානවා. ඒකට අපි මූලිකත්වයක් දෙන්නේ නැහැ. අපි ඕකට කියනවා අර්ථිය කියලා. ඒ කියන්නේ අද මේ වෙලාවේදී මේ තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න හිත ලෑස්ති නැහැ. සූදානම් නැහැ. ඒ කියන්නේ යම්කිසි මැසිවිල්ලක් එපා වීමක් තමයි හිතේ තියෙන්නේ. ඕකට කියනවා අපි අරතිය කියලා.
මෙන්න මේ අරතිය දුරු කරගන්න මේ කායගත සතිය ප්‍රයෝජනවත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ හිතේ පැන නගින එපා වීම භාවනාවේ යෙදෙන්න තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් කාලය ගත කරන්න හිතේ තියෙන මැලි බව තමන්ව යටපත් කරන්නේ නැහැ. යම්ස කෙනෙක් හොඳට මේ කායගත සතිය ප්‍රගුණ කරනවා නම්. ඒක මුලදී වීරයෙන් තමන් කරනවා. ඒ කරගෙන යනකොට අර හිතේ පහළ වෙන මැලි බව, එපා වීම, උත්සාහය, මදකම ඒවා ඔක්කොම යටපත් කරගෙන ඒවා මැඩපවත්වගෙන හොඳට ජව සම්පන්න හිතක්. එහෙම නැත්නම් මේ ආධ්‍යාත්මික දියුණුවක් කෙරෙහි නැඹුරු වෙච්ච හිතක් ඇති කර ගැනීමේ ශක්තිය තමන් තුළ පහළ වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා යම්ස කෙනෙක් මේ කායගත සතිය දියුණු කරනවා නම් එයාට හොඳට මේ විවිධාකාර බය සංඛාවන් දුරු කර ගැනීමේ ශක්තියක් ලැබෙනවා. ඒ කියන්නේ ඇතැම් වෙලාවට අපේ හිත පුංචි දෙයකටත් සලිත වෙනවා, තැතිගැන් වෙනවා, බියපත් වෙනවා. ඒ තැතිගැන්වීම, බියපත් වීම, ඒ සියල්ල බැහැර වෙලා හොඳට හිත ශක්තිමත් හිතක්, තෙදවත් වෙච්ච හිතක්, ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් හිතක් මේ තැනත්තා තුළ ඇති වෙනවා. ඊට පස්සේ තවත් කියනවා දැන් මේ කායගත සතිය දියුණු කරන යෝගාවචරයෙක් මේ විවිධාකාර පැමිණෙන බාධාවන් හොඳට ඉවසන්න පුරුදු වෙනවා. ඒ වෙලාවේදී හිත සැලෙන්න ඉඩ නොදී, හිත වැටෙන්න ඉඩ නොදී මේ පැමිණෙන බාධාවන් තමන්ගේම ආධ්‍යාත්මික දියුණුවක් උදෙසා යොදා ගැනීමේ ශක්තියක් එයා ඇති කරගන්නවා. ඒ කියන්නේ පින්වත්නි මේ ආධ්‍යාත්මික දියුණුව කියන්නේ කිසිසේත්ම සම්පූර්ණයෙන්ම මේ සැපේදී, ලාභයේදී, ප්‍රශංසාවේදී ඊළඟට මේ Tamanට හරි ගියාම මේ කීර්තියේදී විතරක් වැඩෙන දෙයක් නෙමෙයි. ආධ්‍යාත්මික දියුණුවක් ඊට වඩා දුකේදී, නිന്ദාවලදී, ඒ වගේම අපකීර්තියේදී ඒ බඳු ඒ අටලෝ දහමෙන්ම කම්පා නොවන හිතක් බවටයිපත් වෙන්න තියෙන්නේ. ඒ නිසා පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. අශෝකං විරජං khemං ඒතම් මංගල මුත්තමං කියලා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් සඳහන් කරනවා මේ ලෝක ධර්මයන්, මේ අටලෝ දහම අපිව කොහොමත් ස්පර්ශ කරනවා. ඒක අපි භාවනා කළත් නැතත්, අපි ආධ්‍යාත්මික ජීවිතේට නැඹුරු වුණත් නැතත් අපිට මේ අටලෝ දහමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක රහත් වෙලා බුදු බවටපත් වෙලා ඒ රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා පවා මුහුණ දීලා තියෙනවා. ඉතින් වෙනස වෙන්නේ ඒ අටලෝ දහමින් කම්පා වීමක් උන්වහන්සේලා තුල නැහැ. අන්න ඒ බඳු අටලෝ දහමින් කම්පා නොවන ගතිය අපි තුලත් ඇති කරගන්න මේ කායගත සතිය උපයෝගී වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා යම්ස කෙනෙක් මේ භාවනා කරද්දී ඒ පහළ වෙන විවිධාකාර බාධක, ඒ කියන්නේ අපි හිතමු යාට මේ බඩගිනි ඇති වෙනවා, වතුර තිබහ ඇති වෙනවා, මදුරුව එනවා, මැස්සෝ වහනවා, සද්ද ඇහෙනවා. ඉතින් මේ වගේ විවිධාකාර බාධාවන් එන්න පටන් ගන්නවා. සමහරවිට ඉතින් කායික වේදනාවන් මතුවෙනවා, රෝගාබාධ වලට ලක් වෙනවා. ඒ හැම දෙෙම ඉවසගෙන, ඒ හැම දෙෙම දරාගෙන තමන් මේ කරන වැඩේ අඛණ්ඩව කරගෙන යන්න පුළුවන් ශක්තිය පොඩ මෙන්න මේ යෝගාවචරය තුළ ඇති වෙනවා. ඉතින් ඒක බුදුරජාන් වහන්සේ ඔන්න තවත් ආනිසංශයක් වශයෙන් පෙන්ලා දෙනවා. ඊට පස්සේ කාට හරි කෙනෙකුට ධ්‍යාන ආදී ඒ ගැඹුරු සමත භාවනාවක් දියුණු කරන්න අවශ්‍ය නම් ඒකට උවමනා කරන පසුබිමත් මේ කායගත සතිය හරහා ලැබෙනවා. ඉතින් ඒකමයි අත්‍තර මේ කායගත සතියේ අවසාන කොටසදී ධ්‍යාන 4 ගැනත් විස්තරයක් අන්තර්ගත වෙන්නේ. ඒ Taman තුල හොඳට සිහිය දියුණු වෙන්න තමයි තහවුරු වෙච්ච ඒකාග්‍රතාවයක්, තහවුරු වෙච්ච සමාධියක්, Tamanව අතහැරලා යන්නේ නැති, Tamanට හොඳට පවත්වන්න පුළුවන් තහවුරු වෙච්ච, ස්ථාවර වෙච්ච සමාධියක් ඇති වෙන්නේ අර වගේ හොඳට මේ කායानुපස්සනාවක දියුණු කළා, සතිය දියුණු කළා ක්‍රමවත්ව වඩාගෙන ආපු භාවනාවකයි. ඉතින් අන්න ඒ ආනිසංශයත් බුදුරජාන් වහන්සේ කියලා දෙනවා. ඊට පස්සේ යම්ස කෙනෙකුට අභිඥා ආදී යම්කිසි අතිමානුෂික හැකියාවන් දියුණු කරන්න උවමනා නම් ඒකට උවමනා කරන පසුබිමත් ලබා ගන්න තියෙන්නේ මෙන්න මේ කායගත සතියෙන්මයි. ඊට පස්සේ කියනවා කාට හරි උවමනා නම් මේ දිව්‍ය සෝත දිබ්බ චක්කු ආදී ඒ කතා කරන මේ සාමාන්‍ය කනට ඇහෙන්නේ නැති දේවල් ඇහිීමේ ශක්තියක්, සාමාන්‍ය ඇහැට පේන්නේ නැති දේවල් දැකීමේ ශක්තියක්,
ඊළඟට අතීත භවයන් මෙනෙහි කිරීමේ පුබ්බේ නිවාසානුස්සතියක්. මේ වගේ අපි සාමාන්‍යයෙන් කතා කරන බොහෝම ගැඹුරු අභිඥා මට්ටම් පවා දියුණු කරගන්න කෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ මේ පළමු කොටම මේ කායගත සතියෙන් හොඳට සිහිය දියුණු කරගත්තොත් පමණයි. එක පාටම අපිට අර වගේ දේවල් කරන්න හැකියාවක් නැහැ. ඊට කලින් ඒ සඳහා උමනා කරන පදනම ශක්තිමත් අත්තිවාරම එනම් කෙනෙක් සකස් කරගත යුතුයි. ඒ කියන්නේ අපිට තේරෙනවා දැන් මොන පැත්තෙන් ආධ්‍යාත්මික දියුණුවක් කෙනෙක් ලබන්න බලාපොරොත්තු වුණත් ඒ සඳහා මුලින්ම පටන් ගන්න වෙන්නේ එහෙනම් කායානුපස්සනාවකින්. මුලින්ම පටන් ගන්න වෙන්නේ මෙන්න මේ කායගත සතියකින්. ඒක තමයි පදනම වෙන්නේ. ඒක තමයි අත්තිවාරම වෙන්නේ. අත්තිවාරම නොදමා අපිට මහා ගොඩනැගිල්ලක් ඉදි කර ගැනීමේ හැකියාව නැහැ. ඉදි කරන්න ගියත් අතරමඟදී කඩන් වැටෙන එක තමයි වෙන්නේ. මොකද අත්තිවාරම ශක්තිමත් නැහැ. එහෙනම් කාලයක් අපි මේ කායගත සතියේ නිරත වුණා කියලා කිසිම කාලය අපතේ යරීමක් නැහැ. කායගත සතියේ නිරත වෙන්න ක්‍රමානුකූලව අපේ හිත වැඩෙනකොට ඊළඟ මට්ටමට හිත විසින්ම අපිව අරගෙන යනවා. ඒකම තමයි මේ භාග්‍යතුන් වහන්සේගේ දහමේ තියෙන ඕපනයික ගුණය කියලා කියන්නේ. ඕපනයික කියලා කියන්නේ ඊළඟ පියවරට මේ ප්‍රතිපදාව විසින්ම අරගෙන යනවා. ආයි අපිට හිතලා චේතනාපූර්වකව කළ යුතු දෙයක් නැහැ. අපි ක්‍රමානුකූලව මේ දහමේ නිරත වෙනවා නම් ඊළඟ මට්ටමට ප්‍රතිපදාව විසින්ම අපිව පමුණුවනවා. ඉතින් ඒක තමයි මේ ධර්මයේ තියෙන සුවිශේෂී ලක්ෂණය. ඊට පස්සේ යම්ස කෙනෙක් ආශ්‍රක්ෂය කරන්න අවශ්‍ය නම් ඒ කියන්නේ එයාට දැන් උමනයි තමන්ගේ හොඳට කෙලෙස් හඳුනගෙන ඒ කෙලෙසුන් දුරු කරගන්න දැන් අවශ්‍යයි. ඉතින් එතකොට ඒ කෙලෙස් දුරු කර ගැනීමේ හැකියාව කෙනෙකුට ඔන්න ලැබෙනවා. එහෙම නැත්නම් ආශ්‍රයයන් ඡය කරගන්න උමනා කරන ඒ ප්‍රඥා විමුක්තියක් චේතෝ විමුක්තියක් දිනු කරගන්නත් මේ කායගත සතිය හරහා කෙනෙකුට අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාන් වහන්සේ මේ කායගත සතියේ තියෙන ආනිසංස විශේෂ ආනිසංස 10කුත් අන්තිමටම මේ සූත්‍රයේ සඳහන් කරනවා. ඊට පස්සේ නැවතත් බුදුරජාන් වහන්සේ මතක් කරනවා කායගතාය භික්කවේ සතිය ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුට්ඨිතාය ಪರಿචිතාය සුසමාරද්ධාය ඉමේ දසානිසංසා පාටිකංඛාති. මානනි මෙන්න මේ විදිහට කායගත සතිය දිනු කරා නම් මෙන්න මේ කියන ලද ආනිසංස සියල්ල කෙනෙකුට ලබා ගැනීමේ පසුබිම අත්තිවාරම සකස් වෙනවා. ඒකට උමනා කරන ඒ ශක්තිය කෙනෙක් තුල දියුණු වෙනවා කියලා සඳහන් කරනවා. මේ විදිහට දේශනා කරපු භාගතුන් වහන්සේ මේ කායගත සති සූත්‍රය අවසන් කරනවා. හොඳයි පින්වත් එහෙනම් අපිත් දැන් සති කීපයක් තිස්සේ මේ කායගත සතිය සම්බන්ධයෙන් දේශනා මාලාවක් පැවැත්තුවා. එහෙමනම් මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපේ ජීවිතේටත් මේ කායගත සතිය දියුණු කර ගැනීම පිණිස මෙම ධර්ම දේශනා මාලාවම උපදේශනයක් මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් කායගත සති සූත්‍ර දේශනා මාලාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි දැන් අපිට අවස්ථාව තියෙනවා යම්සි කෙනෙකුට මේ දේශනා කරපු මාතෘකාව ඔස්සේ යම්කිසි ගැටලුවක් මතුවලා තියෙනවා නම් අපැහැදිලි දැනක් ඇති වෙලා තියෙනවා නම් ඒක තවදුරටත් විස්තර කරගන්න. එහෙම නැත්නම් තමන්ගේ බණ භාවනාව සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් ඉදිරිපත් වෙලා තියෙනවා නම් ඒ සඳහාත් අවස්ථාව දැන් ගන්න පුළුවන්. ඒ නිසා මම ඒ සඳහා මේ වෙලාවේදී අවස්ථාව සලසලා දෙනවා. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අතෙසවීමක් කරන්න පුළුවන්. හොඳයි එහෙමනම් කෙනෙක් අත උස්සලා තිනවා දිනුෂා තමන්ගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න පුළුවන්. අසරයි ස්වාමීන් වහන්සේ. ඔකේ යන්න. මම පහුගිය දවස් ටිකේම ඔබ වහන්සේට ලිව්වා මම රිට්‍රීට් එකක් ගෙදර කරා. ඔව්. විශේෂ ප්‍රශ්නයක් නැහැ ස්වාමීන් වහන්සේ අද අන්තිම දවසේ මම සිවිල් පවාරණය කරා මේ ආනාපාන සතියෙන් පටන් අරගෙන ඊට පස්සේ කයේ බොඩි සෙන්සේෂන්ස් බලන එකට ගිහිල්ලා ඊට පස්සේ අර just being වගේ අර මැද තැනකට වෙලා එන දෙයක් පේන දෙයක් බලන අදහසින් වගේ ඉන්න තැනකට තමයි අන්තිමට ගියේ. ඒ විදිහට තමයි ඉතින් ඊයේ පෙරේදා අද දවස් තුනම ඒ විදිහට
එතන ඉඳන් කරා සමින්හස. ඔව් හොඳයි. ඒකේ වැරද්දක් නැහැ. කියන්නේ ටික ටික අපේ භාවනාව සරල වීමක් තමයි ගැඹුරට යන්න සිද්ධ වෙන්නේ. මුලදී අපිට ටිකක් මේකේ අගක් මුලක් තේරෙන්නේ නැහැ. මොකද්ද මේ කරන්නේ? මොකද්ද මේ වෙන්නේ? හිත කොහොමද වැඩෙන්නේ කියලා Tamanට එච්චර මේ පැහැදිලි බවක් නැහැ. තේරුමක් නැහැ. නමුත් ටික ටික භාවනාව බහුලීකృత වෙන්න Taman තුල වැඩෙන්න මේ මොකද්ද වෙන්නේ මෙතන? කරන්න තියෙන්නේ මොකද්ද කියන එක Tamanට පොඩ තේරෙන්න ගන්නවා. ඒකයි බුදුරජාන් වහන්සේ ඔය සතිපට්ඨාන සූත්‍රයේ හිම ආනිසංස වශයෙන් කියන තැන විශේෂයෙන් සඳහන් කරන්නේ ඒ කරන්න තියෙන දේ ඉදිරියට කරන්න තියෙන දේ මාර්ගය Tamanටම තේරෙන්න ගන්නවා. ඒ නිසා ඒ තේරෙනකොට තමයි අර අපි ඊට කලින් කර හිටිය නානාවිද දේවල් ඔක්කොම අනවශ්‍ය දේවල් අත්හැරලා දාලා බොහොම සරල රේඛීය එහෙම නැත්නම් ඍජු මාර්ගයකට අපි අවතීර්ණ වෙනවා. ඒ මාර්ගයේදී අපිට ඇත්තටම හිත දිහා සෑහෙන්න බලමින් හිතේ මතුවෙන විවිධාකාර කෙලෙස් හඳුනා ගනිමින් ඒවයෙන් හිත මුදවා ගනිමින් තවදුරටත් හිත සරලව උපාදානයන්ගෙන් තොරව නිකලෙස්ව පවත්වා ගන්න දරන උත්සාහයක් බවට ඔන්න දැන් අපේ භවනාවපත් වෙනවා. එතකොට උදේ නැගිට මොහොතේ ඉඳන් රාත්‍රී නිින්දට යනකම්ම අපි මොන කටයුතු වල යෙදුනත් ඒ සෑම කටයුත්තකදීම අපේ තුල යම්කිසි හිත පිළිබඳ අවධානයක් පවත්වන්න අපි උත්සාහන්ත වෙනවා. මොකද මේ හිතට කෙලෙස් එන්නේ අපි මේ භවනා කරන වෙලාවෙදී නෙමෙයි. සමහරලාට කෙලෙස් මතුවෙන්නේවත් නැහැ අපි භවනා කරන වෙලාවෙදී. කෙලෙස් හුඟක් වෙලාවට එන්න පුළුවන් අපේ එදිනදා වැඩ කටයුතු වල නිරත වෙනකොට. මොකද එතකොට අපි මේ වැඩ කටයුත්තට තමයි අවධානය යොමු කරලා තියෙන්නේ. අපේ සිහිය සමහරලාට දුර්වල වෙලා තියෙනවා. එතකොට අර සිහියේ සතියේ ආරක්ෂාව දුර්වල වෙච්ච අවස්ථාවේදී අන්න කෙලෙස් සතුරා ඇවිල්ලා පහර දෙනවා. එතකොට තමයි ඔන්න අපි නැවතත් අපේ පටිතද කරගන්න තියෙන්නේ, සිහිය දියුණු කරගන්න තියෙන්නේ. ඒ මතුවෙච්ච කෙලෙස් හඳුනගෙන ඒකට වහල් වෙන්න යන්නේ නැතුව, ඒකට අහු වෙන්නේ නැතිව ඒ කෙලෙසුන්ගෙන් හිත මුදව ගන්න අන්න ඊළඟට අපි උත්සාහන්ත වේතුයි. ඒ නිසා දිගට කරගෙන යන්න මට තේරෙන විදිහට නම් හරි පාරට වැටලා තියෙනවා. සමින්හස සමහර වෙලාවට සිතිවිලි ඇවිල්ලා ටිකක් හිත යනවා කොහේ හරි ගිහිල්ලා ටිකකින් එනවා මැද තැනටම එක්කෝ නැත්නම් බොඩි සෙන්සේෂන්ස් ඒක වැරදක් නැද්ද ස්වාමීන්? ඔව් කමක් නැහැ. ඒ කියන්නේ දැන් අපි දැන් ඔය කායික වශයෙන් ඇති වෙන මොන සංවේදනාව නිරීක්ෂණය කළත් ඒ හරහා යම්කිසි නුවණේ දියුණුවක් ඇති වෙනවා. ඒ කියන්නේ අපි නැවත නිරීක්ෂණය කරන්න තමයි අපි තුල තව ත්‍රිලක්ෂණය පිළිබඳ ගැඹුරු වැටහීමක් ඇති වෙන්න පටන් ගන්නවා. කායानुපස්සනාවෙන් අපි කය දිහා බලමින් හොඳට නුවණ දියුණු කරගන්න උත්සාහන්ත වෙනවා. වේදනානුපස්සනාව හරහා වේදනාවන් දිහා බලමින් නුවණ දියුණු කරගන්න උත්සාහන්ත වෙනවා. චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව හරහා මේ හිත දිහා බලමින් නුවණ දියුණු කරගන්න උත්සාහන්ත වෙනවා. ඇත්තටම ධම්මානුපස්සනාවදී නම් අනිකුත් ස්කන්ධේනුත් අන්තර්ගතයි. එතකොට මේ විවිධාකාර ධර්මතා දිහා බලමින් නුවණ දියුණු කරගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ නුවණ දියුණු වෙන්න හිත ඒ කරන උපාදානයන් දුර්වල වෙන්න පටන් ගන්නවා. මේ උපාදානයන් වල තියෙන නිරාත්තර භාවය. ඒ වගේමයි උපාදාන කරපු හිතක තියෙන බර ගතිය, වෙහෙස Tamanට දැනෙන්න ගන්නවා. ඊට පස්සේ ඒ බඳු උපාදානයන්ගෙන් තොර සිතක තියෙන සැනසීම, සැහැල්ලු බව, නිදහස් බව හිතටම තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ආයෙත් අර පරණ මොකක් හරි උපාදානයකට හිත ගියත් එයාම තේරුම් අරගෙන මේ උපාදාන වලින් තොර සැහැල්ලු සරල තැනට තමයි එයා නැවතපත් වෙන්නේ. මොකද එයාට දැන් තේරලා තියෙනවා මේ එළියට ගියා කියලා සහනයක් නැහැ. එළියේ තියෙන දැවිල්ලක්, දැවීමක්, දහනයක්. ඒ වෙනුවට මේ එක්කෝ කය ඇසුරු කරන මට්ටමක් එහෙම නැත්නම් කයත් අතහැරිච්ච කිසිවක් ඇසුරු නොකරන මට්ටමක් තමයි යාගේ නිදහස් තැන එහෙම නැත්නම් නිජ භූමිය බවට පත් වෙන්නේ. එහෙමයි සර්. හොඳයි. හොඳයි. සමහරවිට මට ප්‍රශ්නයක් තියෙනවා. ඔකේ යන්න. කවුද දන්නේ කතා කරන්නේ? මම ඕස්ට්‍රේලියාවෙන් කතා කරන්නේ ස්වාමීන් වහන්සේ. හරි. මම
සෑහෙන කාලයක්ම භාවනාව දිගටම කරගෙන ගියා. ඔබ වහන්සේ මෙහි ආපු වෙලාවකත් මම ඔබ වහන්සේගෙන් යම් උපදේශ ලබා ගත්තා. හරි. ස්වාමීන් වහන්සේ මම මේ දිගටම භාවනාව කරගෙන යනකොට ආනාපාන සතිය තමයි දිගටම කරේ. එහෙම කරගෙන යනකොට මට මාව මහා ගැඹුරකට යනවා දැනෙනවා. ඒ කියන්නේ නිකම් මේ මොහොත පතල යට වගේ ඉන්නවා වගේ නිකන් ලොකු ගැඹුරකට යනවා. හරි. ඒ ගැඹුරකට ගිහිල්ලා ඊට පස්සේ ඒක ටික කාලයක්ම සිද්ධ වුණා. ඊට පස්සේ මට කිසිම සංඥාවක් එන්නේ නැතුව ගියා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මොකවත්ම දැනෙන්නේ නැතුව ගියා. මම දන්නේ මොකක්ද කියන මට කිසිම ආනාපාන සතිය කරලා ඒ වුණාට මට කිසිම සංඥාවක් ගන්න බැහැ. හරි. ඊට පස්සේ මම ටික කාලයක් කරලා ඊට පස්සේ මට හිතුණා ඒ දන්නේ මට එහෙම සංඥාවක් එන්නේ නැත්තේ කියලා. ඒ වෙලාවේදී ඒක තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක නැකිටම තමයි තේරෙන්නේ මොකුත් අරගත්තේ නැහැ කියලා. ඊට පස්සේ මම පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න පටන් ගත්තා. ඒක හරිද මම දන්නේ නැහැ මම කරන එක. මට ඒක මගේම හිතකේ මම මේ විදිහට තමයි කරේ. ඒක හරිද කියලා මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. හරි. දැන් එතකොට මෑණියෝ කොච්චර විතර කාල භාවනා කරනවද? දැන් අවුරුදු 10කට වැඩි ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට හොඳයි. සක්මන් භාවනාවෙත් නිරත වෙනවද? සක්මන් භාවනාව අනිවාර්යෙන් කරනවා ස්වාමීන් වහන්සේ. මම සක්මන් භාවනාවේදී ගොඩක් බලන්නේ නම් නාම රූප ගැනයි. නාම රූප ඇති වෙන හැටි නැති වෙන හැටි එකක තමයි මම ගොඩක් බලන්නේ. ඒ කියන්නේ හිත ගැන සක්මනේ යෙදුනට හිත ගැනයි බලන්නේ. එහෙම කිව්වොත් හරිද? එතකොට එහෙම බලනකොට එහෙම බලනකොට හිතට මොකද වෙන්නේ? ස්වාමීන් වහන්සේ මම මේ සක්මනේදී කකුල උස්සනකොටත් මේ ආපහු තියෙනකොට උනත් ඒකදී ඒ පංච උපාදානස්කන්ධෙම ඇති වෙන හැටි නැති වෙන හැටි තමයි බලන්නේ ස්වාමීන් වහන්සේ. ඒක බලනවා කියන්නේ මෑණියන්ට පේනවද නැත්නම් අපි මොකක් හරි පොතකින් ඉගෙන ගත්ත දෙයක් ගැන මෙනෙහි කරනවද? ස්වාමීන් වහන්සේ එතන මට පේනවා ටිකක් තියෙනවා. මොකද්ද පේන්නේ? කාලයක් තිස්සේ කියන්නේ නිකන් ස්කන්ධයන්ගේ පරිහරණයක් වගේ කියන එක පේනවා. දැන් උතන්දි මෙහෙමයි. ඇත්තටම අපේ හිතේ තමයි ඔය දේ පොඩ තේරුම් ගන්න තියෙන්නේ. අපි දැන් හිත ගිහිල්ලා උපාදාන කරනවද මොකක් හරි රූපයක්? හිත ගිහිල්ලා උපාදාන කරනවද මොකක් හරි වේදනාවක්? එහෙම නැත්නම් හිතටම එන යම්කිසි සංඥාවක ආයෙත් හිත ගිහිල්ලා පැටලෙනවද? එහෙම නැත්නම් හිතට මොකක් හරි කරන්න හිතෙනවද? ඒ කියන්නේ හිතට මොකක් හරි කරන්න හිතෙනවද? අපි මේ දකින්න දේ හරහා, ඇහෙන දේ හරහා, දැනෙන දේ හරහා, හිතට මේන සිතුවිල්ලක් හරහා හිතට මොන හරි කරන්න උවමනා වෙනවද? ඔය විදිහට තමයි අපි රූප වේදනා සංඥා සංඛාර උපාදානස්කන්ධ තේරුම් ගන්නෙ. ඉතින් ඒ කියන්නේ ප්‍රායෝගිකව මේක තේරුම් ගන්නකොට හිත තමයි ගිහිල්ලා ඒවා උපාදාන කරන්නේ. අනේ මේ උපාදාන කිරීම අපි තේරුම් ගන්න ඕනේ. දැන් හිතනේ ගිහිල්ලා උපාදාන කරන්නේ එහෙම නැතුව අපි මේ පොතක තිබුණයි කියලා මේ විවිධාකාර නම් ගම් වලින් අපි ඔක මෙනෙහි කරා කියලා අපිට අපේ හිත කරන උපාදානය අපිට තේරෙන්නේ නැහැ. එතෙන්දී ඇත්තටම මේ පොතකින් කියවපු දේ තමයි නැවතත් අපේ හිත ගිහිල්ලා උපාදාන කරලා තියෙන්නේ. ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. මේ වෙලාවේදී ඔන්න අපේ සක්මනේ යෙදෙනවා. සක්මනේ යෙදෙනකොට හිත අපි පුළුවන් තරම් නිස්කලංකව නිදහස්ව තියාගන්න උත්සාහන්ත වෙනවා. හැබැයි දැකපු රූපයකට අන්න හිත ආයිත් ගිහිල්ලා. ඔන්න ආයිත් ඒකේ පැටලෙලා. ඒ කියන්නේ අන්න හිත ඒ රූපය දැකපු රූපය අන්න උපාදාන කළා. ඔන්න අපි ආයිත් හිත නිදහස් කරගන්නවා. ආයෙත් ඔන්න හිත අපි ගාවට එනවා. හිත ආයි නිදහස්. ඔන්න මොකක් හරි සද්දයක් ඇහෙනවා. අපි තුමුණු කුරුල්ලෙක්ගේ සද්දයක් ඇහෙනවා. නැත්නම් සින්දුවක් ඇහෙනවා. ඒ සින්දුවේ තියෙන රසවත් බව නිසා ඔන්න ආයෙත් හිත ගිහිල්ලා ඒ සින්දුවේ පැටලෙනවා. සින්දුව ගැන රස විඳින්න යනවා. ඔන්න ඒක ගැන හිත ඒක කියන්න යනවා. ඒකට අන්න අපිට තේරෙනවා ඔන්න ආයෙත් හිත ගිහිල්ලා අර සින්දුව උපාදාන කරා. නැත්නම් ඒ සද්දය උපාදාන කළා කියලා තේරෙනවා. ඊට පස්සේ නැවත ඒ උපාදානයෙන් හිත මුදවලා හිත නිදහස් කරගන්නවා. ඔන්න ආයෙත් නිදහස් හිතක් අපිට උරුම වෙනවා. ඉතින් මේ වගේ ඒ උපාදාන වෙන අවස්ථාවන් වලදී
උපාදානයන්ගෙන් හිත මුදවා ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට ටික ටික අපිට උරුම වෙන්නේ උපාදානයන්ගෙන් තොර හිතක්. කිසිවක් ඇසුරු කරන්නේ නැති හිතක්. ස්වාමීන් වහන්සේ යට අඩිය තියෙනකොට තියෙන දැන් කකුලේ යටිපතුල ගැන ලොකු අවධානයකින් තමයි ඒක කරන්නේ නම් හරි. කියන්නේ ගොඩක් දුරට බාහිර මම හැමදාම හුඟා පුදේ බාන්දරයි නිකිලා එක කරන්නේ ස්වාමීන් වහන්සේ ඒක නිසා බාහිර ශබ්ද ගොඩක් අඩුයි. හරි. ඉතින් අර යටිපතුලේ අවධානය තියෙනවා ස්වාමීන් වහන්සේ. නෑ මට නම් හිතෙන්නේ දැන් හුඟක් කාල භාවනා කරනකොට කියන්නේ අපි උවමනාවෙන් බොහොම බරපතල විදිහට මේ දැනෙන අරමුණේ හිත යොදන්න අවශ්‍ය නැහැ. මොකද දැන් අපි කාලයක් භාවනා කරනකොට හිත ඒ අතීත අනාගත පැටලිලි වලින් හිත නිදහස් වෙලා මේ වර්තමාන අරමුණේ ඉන්න පටන් ගන්නවනේ. එතකොට අපි එතකොට වර්තමාන අරමුණේ ඉන්න පටන් ගන්න නිසා දැන් අපි ටිකක් වීරය සම කළා වීරය අඩු කළා බොහොම සැහැල්ලුවෙන් තමයි දැන් හිත පවත්වන්නේ වර්තමාන අරමුණේ. එතකොට තමයි යන්න හිත ඒ අරමුණ දිහා තේරුම් ගන්න මේකේ වෙනස් වෙන හැටි මෙතන තියෙන දුක් ස්වභාවය මෙතන මට පාලනයක් නැති බව තේරුම් ගන්න යන්න. එතකොට අන්න ඒ වගේ බොහොම සරල හිතකින් එහෙම නැත්නම් අඩු වීරයකින් හොඳ මධ්‍යස්ථ බවකින් පැහැදිලි බවකින් සැනසෙලිදායක බවකින් ඒක දිහා බලනකොට තමයි ඒ උමනා කරන ප්‍රඥා පසුබිම සකස් වෙලා ඉන්නේ. එතකොට බලන්න හිත ඒකත් අතහරිනවද කියලා. එතකොට සක්මනේ යනවා. හැබැයි ඒ පාදයේ ස්පර්ශයවත් හිත තදින් අල්ලලා නැහැ. හිත එතකොට තියෙන්නේ මොකක්වත් අල්ලපු නැති බවක. එතන තමයි පොඩ්ඩි අපි පටල හැදීමක් කරන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? ඔව් මොකක්වත් එන්න දෙයක් නැහැ ඉතින්. හිත තියෙනවා නිදහසේ එච්චරයි. හරි. එතකොට ස්වාමීන් වහන්සේ අර භාවනාවේදී ඒක තමයි. භාවනාවේදීත් හිත සමහර ලාවට ගැඹුරු සමාධි වලට යන්න පුළුවන්. ඒ කියන්නේ අපේ හිතේ ලොකුවට බරපතල අරමුණක් නැති වුනහම එයා ගිහිල්ලා කයටම දැනෙන දෙයක් නැවත අල්ලන්න ඉඩ තියෙනවා. එතකොට ඔන්න ආයෙත් හිත බරපතල සමාධියකට යනවා. ඒක හුඟක් වෙලාවට සමත සමාධියක්. කියන්නේ අරමුණක හිත ගිහිල්ලා බැස ගන්නවා. බරපතල සමාධියකට යනවා. ඒක තමයි එතෙන්දී අපිට ඒක ප්‍රයෝජනවත් නැහැ. මොකද ඒ බඳු සමාධියක හිටියා කියලා අපේ කෙලෙස් යටපත් වෙන්න කෙලෙස් දුරු වෙන්නේ නැහනේ. කියන්නේ අපි සමාධියක් බොහොම ප්‍රබලව ඇසුරු කරා කියලා විශේෂයෙන්ම සමත සමාධියක් ඇසුරු කළා කියලා කෙලස් කැපීමක් වෙන්නේ නැති බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම කියනවා. ඉතින් අපිට මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ ඒ කියන්නේ ඒ බඳු ගැඹුරු සමාධියකට වඩා හිතේ පැහැදිලි බව ප්‍රමාණවත්. ඒ කියන්නේ සමාධියෙන් වමනා කරන්නේ ඒ හිතේ මතුවෙන කෙලස් දැක ගැනීමේ පහසුව දැක ගැනීමේ පදනම සකස් කරලා දීම පමණයි මෙතෙන්දී අපිට සමාධියකින් කරගන්න අවශ්‍ය. ඒ නිසා Tamanට තේරෙනවා නම් හොඳට මතුවෙන අරමුණු දැන් තේරෙනවා. නැත්නම් මතුවෙන කෙලස් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. හිතට අරමුණක් ආපු ගමන් Tamanට තේරෙනවා. තේරෙනවා නම් ඒ මතුවෙන අවස්ථාවේදී හිත ඒ අරමුණෙන් නිදහස් කරගන්න. ඒතකොට නිදහස් කරගන්න හිතේ තියෙන නිකන් බොහොම සරල දැනුවත් බවක් විතරයි. මොකක්වත් අල්ලපු බවක් නෙමෙයි. එතකොට ස්වාමීන් වහන්සේ ඒක කොහොමද ඒක කියන්නේ දැන් කෙලස් ආපු බව දැනගන්නවා නමුත් ඒක අතහරිනකොට හිතට එතකොට කොහොමද ඒක කියන්නේ මේවා කරගන්නේ කියන්නේ හිත ඒකෙන් අයින් කරගන්නේ කොහොමද? ඒක තමයි දැන් Tamanටම තේරෙනවානේ දැන් හිතන්න අපිට ඔළුව උඩ මොකක්වත් තිබුණේ නැහැ. හැබැයි ඔන්න ඔළුව උඩ කවුරු හරි ගෙනල්ලා ගලක් තිබ්බා. දැන් උඩ බරක් දැනෙනවානේ. ඉතින් ඉතින් රසින්ද අපි ගල අයින් කරා. එතකොට ඔන්න අපිට සැහැල්ලුවක් දැනෙනවා. ඒ වගේ තමයි අපේ හිතත් මොකක්ම හෝ දෙයක් උපාදාන කරපු අවස්ථාවේදී හිතට තිබිච්ච නිදහස හිතේ තිබිච්ච සැහැල්ලුව
ඒක සැහැල්ලුව අහිමි වෙනවා අපිට. ඔව්. තේරුණා ස්වාමීන් වහන්සේ. හොඳයි. බොහොම පිං වහන්සේට. හොඳයි. තෙරුවන් සරණයි. මිනිඳු නානායක්කාරට ඊළඟ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ මම ආන්දරෙන් මොකද්ද අය කියන්නේ? මම පාන්දුරෙන් කීර්ති නානායක්කාර කතා කරන්නේ අපේ හාමුදුරනේ. කියන්න. ඔව්. මම දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් විතර ඉඳලා අපේ හාමුදුරනේ මම භාවනාව දිනු කරනවා. හරි. පහුගිය මාස 6ක කාලයක් විතර ගත්තාම ඒක මම ඉතාමත්ම ධෛර්යයෙන් නන්දිසින් උත්සාහයෙන් වැඩි කැපවී ඉදිරියටපත් කරා. මොකද මට කාලයක් තිබුණා මේ කොරෝනා පස්සෙත් එක්ක ඒකට වැඩි කාලයක් යොදවන්න. හරි. ඉතින් දැන් මම මූලික වශයෙන්ම පරයන්කේදී ආනාපාන භාවනාව කරනවා. ඊට උතර සක්මන් භාවනාව කරනවා. සක්මන් භාවනාවට උදාහරණ ඉස්සෙල්ලා කිව්වා වගේ ගෙදර කොරිඩෝරක ආදි 40ක පමණ ප්‍රමාණයක් තෝරගෙන ඒ භාවනාව මම කරනවා. ඒකේ මගේ හොඳ ප්‍රගතියක් මේ පහුගිය මාස 6 කාලයේ ඇතුළත තිබුණා. මොකද මට විනාඩි 8ක් 10ක් වගේ එක දිගට මගේ මනස එකම අරමුණක තියාගෙන මේ දෙපාවල යටිපතුල් ගැන මනස තියාගෙන මනස විසිරෙන්න දෙන්නේ නැතුව මට ඒක කරගෙන යන්න පුළුවන් කමක් තියෙනවා. ඒකේ දියුණුවක් තියෙනවා. හොඳයි. නමුත් අපේ හාමුදුරනේ මට තිබෙන ප්‍රශ්නය තමයි මම පර්යංක භාවනාව ආනාපාන සති භාවනාව වඩන්න ගත්ත භාවනාව කරගෙන යනකොට සාමාන්‍යයෙන් මට මගේ හුස්ම රැලි 25ක් 30ක් 40ක් වගේ අතර කාලයක් තුළ මට මගේ මනස බොහෝම නාභිගත කරලා මේ නහයේ හුස්ම රැලි ගෑවෙන තැන ආශ්වාසයේදී පිට වෙන තැන ගැන මට හොඳට අවධානය තියන් ඉන්න පුළුවන්. නමුත් මගේ තියෙන ප්‍රශ්නේ බොහෝ විට හුස්ම රැලි 30ක් 30ක් 40ක් වගේ ප්‍රමාණයක් කරනකොට මගේ හිත මම දන්නේ නැතුව විසිරලා යනවා. ඒකේ ප්‍රගමනය තමයි ඉස්සර මම විසිරලා ගියාම සමහරවල් විනාඩි 15ක් 10ක් 5ක් විතරක මම දන්නේ මගේ හිත විසිරුනේ නැහැ කියලා. නමුත් දැන් මේ මෑත කාලේ ඉඳලා සාමාන්‍යයෙන් විනාඩි 2 3කින් 4කින් 5කින් මට තේරෙනවා ඔකේ මගේ මනස විසිරුණා මම ආයමත් ඒක දන්නවා. බස් අරගෙන නැවත මම භාවනාව කරගෙන යනකොට ආයමත් මේ පුස්තරලි 20කින් 30කින් විතර මගේ හිත ආයමත් පිට යනවා. මේ මාස 6කම කාලේ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් හුස්මරැලි 100කට වඩා එක දිගට තියාගත් අවස්ථාවල් කියලා මට දැනලා තියෙන්නේ 10 වතාවකට අඩු සංඛ්‍යාවක්. ඉතින් මට අවංකවම පොඩි කනස්සල්ලක් සහ දුම්නසක් මගේ හිතේ ඇතිලා තියෙනවා. මම මෙච්චර බණ අහනවා සාමාන්‍යයෙන් පැය දෙක තුනක් දවසකට භාවනා කරනවා පැයක්මාරක්. ඇයි මගේ මේ ඉලක්කය මට මෙච්චර ප්‍රමාද වෙන්නේ සහ මේ හිත විසිරෙන්නේ ඒ කියන එක තමයි මගේ ප්‍රශ්නේ. හොඳයි. මෙහෙමයි දැන් අපිට කරන්න පුළුවන් මෙහෙම දෙයක්. දැන් හිතන්න ටිකක් දුරට ඔන්න හිත එකඟ වුණා කියලා හුස්ම රැල්ලේ ඒ එකඟ වුණාට පස්සේ එතන නිකන් ඉන්නේ නැතිව හුස්ම රැල්ල ගැන විමසන්න පටන් ගන්න. මේ හුස්ම රැල්ල උණුසුම්ද නැත්නම් මේ හුස්ම රැල්ල සිසිල්ද මේ හුස්ම රැල්ල දිගද මේ හුස්ම රැල්ල කෙටිද මේක මොන නාස්පුඩුවෙන්ද මේ පැමිණෙන්නේ මේක පොයි නාස්පුඩුවෙන්ද පිට වෙන්නේ මේක කම්පන ස්වභාවයක්ද මෙතන එක හුස්ම රැල්ලක්ද තියෙන්නේ කියලා අර ඔතෙන්ට අපි කිට්ටු කරගන්නවා සම්පජඤ්ඤය. අතෝ අපි අර නිකාම්ම මතු පිට නිකන් ඔහේ ඉන්න ගියොත් එතෙන්දී ඒ අනිත් පැත්තෙන් අපි වමනා කරන අනුග්‍රහය ලබලා දෙන්නේ නැහැ. දැන් අපි ආනාපාන සතිය වඩනකොට මුලින්ම අපි සතිය පිහිටව ගන්නවා. සතිය පිහිටව ගැනීම නෙමෙයි අවසානය. සතිය පිහිටව ගත්තට පස්සේ ඊළඟ පියවර වශයෙන් අපි මේ අපි ගාව තියෙන අරමුණ නැත්නම් අපේ අවධානය ලක් වෙලා තියෙන අරමුණ අපි විමසන්න අවශ්‍යයි. ඒ විමසීමේදී යන්න තව ටිකක් ගැඹුරට යනවා. අපේ හිත තව තියුණු වෙන්න පටන් ගන්නවා. දෙයක් දිහා ඊටාම සරල අරමුණක් දිහා තීක්ෂණව දැක ගැනීමේ හැකියාවක් අපි තුල දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා දැන් කරන්න තියෙන්නේ දැන් අර කියවනේ අපි තුමුන්න මේ අරමුණ එක ඉන්න පුළුවන්කම ඇති වුණාට පස්සේ අරමුණ විමසන්න. මේ අරමුණ දිගද කෙටිද කලින් එකට සාපේක්ෂව ඒ වගේමද ඒ තරම්මද
එහෙම නැත්නම් උණුසුම්ද සිසිල්ද කියලා තව ටිකක් විමසනවා. ඒක එක පැත්තක්. අනිත් එක තමයි දැන් අපිට ආනාපාන සතියේදී මුල් වකවානුවේදී හොඳට ආස්වාස ප්‍රස්වාසයේ වැටහෙනවා. මේක ආස්වාසයක් මේක ප්‍රස්වාසයක් කියලා හොඳට පැහැදිලිව පේන්න ගන්නවා. හැබැයි කාලයක් යනකොට ඔය ආස්වාස ප්‍රස්වාසයේ දිය වෙලා යන්න පටන් ගන්නවා. ඒක සිනිඳු වෙන්න පටන් ගන්නවා. සියුම් වෙන්න පටන් ගන්නවා. ඒකට කලින් ආස්වාස ප්‍රස්වාසයේ ගොරෝසුයි දැන් ආස්වාස ප්‍රස්වාසයේ සිනිඳුයි. ඒ බඳු අතිශය සියුම් ආස්වාස ප්‍රස්වාසයක හිත පවත්වනවා කියන එක පහසු නෑ. එතකොට මොකද හිත කරන්නේ? එයා පැනලා යනවා. එක්ක අතීතයට යනවා, ආයෙත් අනාගතයට යනවා, ඔන්න හිත විසිරෙනවා. හැබැයි අපි සිහිය දියුණු කරලා තියෙන නිසා අර කීර්ති කිව්වා වගේ මේ දැන් විනාඩි 10ක් 15ක් අපි අතරමං වෙලා ඉන්නේ නැහැ. හිත පිට ගිය ගමන් ඔන්න අපේ සතිය පෙන්ලා දෙනවා. ඔන්න දැන් වමනා කරන අරමුණේ නෙමෙයි ඉන්නේ හිත. දැන් ඔන්න වෙන අරමුණක ඉන්නේ කියලා පෙන්ලා දෙනවා. ඉතින් පෙන්ලා දුන්නාට පස්සේ නැවතත් කලබල වෙන්නේ නැතුව, Tamanට දොස් කියාගන්නේ නැතුව නැවතත් අර සියුම් අරමුණට හිත අරගන්නවා. ඒ නිසා දැන් කරන්න තියෙන වැඩේ දැන් එන්න සියුම් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු මුලදී අපිට මේ තිබුණේ මේ ටිකක් බරපතල වැඩක්. නමුත් දැන් තියෙන්නේ සූක්ෂම වැඩක්. දැන් තියෙන්නේ නිකන් හරියට ඉදි කට්ටකට නූලක් දානවා වගේ අතිශය සියුම් වැඩක්. එතෙන්දී උමනා කරන හිතේ අපි හිතමු එකලස තියාගෙන මේ වැඩේ කරගන්න. ඒක මම හිතනවා ජය ගන්න පුළුවන් වෙයි කියලා. හොඳයි අපේ ආම්බුරනේ මට තේරුණා. තේරුම් ගන්නයි. හොඳයි. තේරුවන් සරණයි. ඊළඟට ශාන්තිට අවස්ථාව තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කියන්නේ ඔබ වහන්සේ මම කලින් මගේ භාවනාවේ ආනාපානසති කමඨාන් ගිය සතියේ මුලින් දීලා තියෙනවා. ඔබ වහන්සේ මට දේශනා කරා මේ සක්මන් භාවනාව කරන්න කියලා. හරි. මම සක්මන් භාවනාවට කෙරුවා විනාඩි 20ක් විතර. එහෙම කරනකොට දිනපතා වගේ කරනකොට මට මම දකුණ ඒ විදිහට මෙනෙහි කළා මුලින්. ඊට පස්සේ මට ඒකම කියවෙන්නේ නැතුව නිකම්ම ඇවිදින්න සිද්ධ වුණා. ඊට පස්සේ තද ගති සීතල ගති ඒක ඔක්කොම මට දැනුණා. ඊට පස්සේ මට නිකන් ඇවිදිනවා ඉබේම යනවා වගේ උඩින් යනවා වගේ තද එහෙම ගති දැනුනේ නැහැ. ඉබේටම එහෙම යවෙන ගතියක් තමයි ස්වාමීන් වහන්සේ මම අද්දුන්නේ. එහෙම කරලා ඊට පස්සේ මම නැවත වාඩි වුණා පරියංක භාවනාවට. මේකදී මට දැන් ඔබ වහන්සේ දේශනා කරා බලන්න එපා සමාධියට යන්න එපා කියන වචනේ. එතකොට මම ඒ සමාධියට නොගිහින් ගැඹුරු සමාධියට නොගිහින් නමුත් එනම ආලෝකයේ මම ඒකට නොගිහින් මම හිත සතියෙම පිළිටව ගන්න උමනා නිසා මම ආනාපානසතිය වැඩුවා. වැඩිනකොට මට යන්තම් වගේ නිකම් බලාපොළ වගේ ආවා. නමුත් මම සතිමත් වෙලා හිටියා. ඉඳලා ආනාපානසතිය වඩලා එහෙම ඉන්නකොට එකපාරටම මේ කලවර වෙලා නිකන් හිස්තිස්ථානෙකට මාව ඇදගෙන ගියා. හරි. වගේ මට එහෙම දැනුණා. ඉතින් මම ඒකෙත් මම චුට්ටක් වෙලා හිටියා. එනකොට නැවත සද්දක් ඇහිලා හිත වෙනස් වෙලා නැත්තම් නැවත මම ආනාපානසතියට ගියා. ඒ සද්ද මෙනෙහි කර වෙලා. ඊට පස්සේ නැවත ආනාපානසතිය කරනකොට අර වගේ ස්ථානයකට නැවතත් නිකන් වතුර උතුරන ගොඩ ගන්න සතියේ එකත් එක්කම වගේ රැල්ල වගේ දැක් පෙනිලා මේ අර ස්ථානෙටම නැවත යනවා වගේ දැනුණා. එතනම හිටියා මම චුට්ටක් වෙලා. ඉතින් ඒ ඉන්නකොට මේ ශරීරයේ කොට හැබැයි එච්චර අර ධානය මට්ටමේ නෙවෙයි අර සමාධි මට්ටමේ ඉන්නකොට ස්වාමීන් වහන්සේ බොහොම හිතට සැපයි සිසිලයි ප්‍රීති ඔක්කොම තිබුණා. නමුත් මේ දිනම් කිසිම සතුටක් නෑ. මෙතන මම ඉන්නක විතරයි තිබුණේ. හරි. ඉතින් ඒ ගැන කියමන ස්වාමීන් වහන්සේ මම කරන්න ඕනේ දැන්. ඔව්. දැන් මෙහෙමයි. දැන් අපි දැන් සමාධිය වල දැන් මතක ඇති මේ අපි දැන් ධ්‍යාන 4 ගැන විස්තර කරද්දි ක්‍රමානුකූලව සමතේන් පවා ගැඹුරට යනකොට
ඒ මුලින් දැනෙන ප්‍රීතිය මුලින් දැනෙන ඒ රළු ප්‍රීතිය අඩු වෙවි ඊට වඩා සියුම් ප්‍රීතියක් දක්වා තමයි අපි යන්නේ. පළවෙනි ධ්‍යානයේදී ඔක්කොම විතක්ක ਵਿਚාර තියෙනවා ප්‍රීති සුඛ ඒවා ඔක්කොම තියෙනවා. දෙවෙනි එකට යනකොට විතක්ක ਵਿਚාර හැලෙනවා. ඒ වෙනුවට ටිකක් තැම්පත් වෙච්ච හිතක් තියෙනවා. තුන්වෙනි එකට යනකොට මේ ප්‍රීතියත් හැලෙනවා. ඒතකොට දැන් ප්‍රීතියක් නැති නිකාං සැපවත් බවක් විතරක් තියෙනවා. හතරවෙනි එකට යනකොට ඒ සැපවත් බවක් නැහැ. ඒ වෙනුවට හුදු උපේක්ෂාවක් විතරක් තියෙනවා. ඉතින් බැලුව බැලමට මෙතන හරිය නිකම් වියලි ගතියකට තමයි හිත යන්නේ. මුලින් තිබුණා බොහොම ඉපිලෙන ගතියකට, පිනා යන ගතියකට. නමුත් ගැඹුරට යන්න නිකම් මුකුත් නැති බොහොම නිකන් ඇල් වතුර වගේ බොහොම හරි වියලි ගතියකට තමයි ගිහිල්ලා තියෙන්නේ. නමුත් ඒ වියලි සරල ඇල් වතුර වගේ ගතිය තමයි පරිණත බවක් කියලා කියන්නේ. එහෙම නැත්නම් අපේ හිත ඒ ප්‍රීති දනමන අවස්ථාවේදී ඒ පිනා යන අවස්ථාවේදී රැලි යන අවස්ථාවේදී ඒ වගේ තැන්වලදී හිතේ යම් චංචල වීමක් තමයි වෙන්නේ. නමුත් ගැඹුරට යන්න හිත තව නිශ්චල වීමක්, තහවුරු වීමක්, ගැඹුරු වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා සමතේ පැත්තෙන් ගත්තත් විපස්සනා පැත්තෙන් ගත්තත් ගැඹුරට යන්න හිත උපේක්ෂා සහගත වීමක්, මධ්‍යස්ත වීමක්, දැරීමේ ශක්තිය වැඩි වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට ඔතන දැන් මෑනියන්ට සිද්ධ වෙලා තියෙන දේ ආකාර දෙකකට සිද්ධ වෙන්න පුළුවන්. එකක් තමයි දැන් අර කාලයක් තිස්සේ සමතයක් දියුණු කරපු නිසා, ගැඹුරු සමාධියක් දියුණු කරපු නිසා දැන් ඔය නැවතත් ඒබඳු සමාධියකම ඊට වඩා ගැඹුරකට ගිය තත්ත්වයක් හඳුනා ගන්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිටියා කාලයක් තිස්සේ ප්‍රථම ධානයක් වගේ මට්ටමක් ඇසුරු කර එතන හොඳට ප්‍රීති සහගත බවක්, පිනා යන ගතියක්, ප්‍රමෝදයක් අත්දැක්කා. හැබැයි දැන් ඒක අපිට අහිමි වෙලා ඔන්න අපි යනවා හතරවෙනි ධානය වගේ මට්ටමකට. එතන ඒ එකක්වත් නැහැ. එතන තියෙන නිකං හුදු තැම්පත් අතිශය ගැඹුරු තහවුරු වෙච්ච හිතක් පමණයි. අර කලින් එකට සාපේක්ෂව මෙතන හරි වියලි. මෙතන නැහැ කිසි රසයක්. මෙතන නැහැ කිසිම ලොකු සැපයක්. හැබැයි හිත හරි තහවුරුයි. හිත හරි ශක්තිමත්. හොඳ අවදිමත් බවක් තියෙනවා. අතිශය තියුණු සතියක් තියෙනවා. ඒ වගේමයි පිරිසුදු භවයේ උපරිම පිරිසුදු වෙච්ච හිතක් තියෙනවා. දැන් ඕකේ අනිත් පැත්ත තමයි පොඩ්ඩක් තමන්ම ඒක මේ අත්දැකලා බලන්න ඕනේ මේ වෙලාවේදී හිත මොකක් හරි අරමුණක් ඇසුරු කරනවාද කියලා. දැන් අපිට පුළුවන් දැන් මෑනියෝ කියවනේ සමාධිය වැඩි ඇසුරු කරන්න යන්නේ නැතිව පුළුවන් තරම් අරමුණු නිරීක්ෂණය පටන් ගත්තා කියලා. ඒක හොඳ දෙයක්. එතෙන් තමයි අපි විපස්සනාවට මූලිකත්වය දෙන්නේ. ඉතින් එතකොට මේ අරමුණු හොඳින් නිරීක්ෂණය කරමින් වාසය කරන්න. ඒ කියන්නේ අපි තුමොන්න වේදනාවක්. වේදනාව හට ගන්න හැටි, අවසන් වෙන හැටි. ඊළඟට අපි හිතමු ඔන්න හිතට සිතුවිල්ලක් එනවා. මේ සිතුවිල්ල පටන් ගන්න හැටි, අවසන් වෙන හැටි. ආයෙත් තව එකක් එනවා. ආයෙත් මේක පටන් ගන්න හැටි, අවසන් වෙන හැටි. ඊළඟට කායික වශයෙන් යම්කිසි කම්පනයක් දැනෙනවා. මේ කම්පනය පටන් ගන්න හැටි, අවසන් වෙන හැටි. මේ වගේ ඒ මතුවෙන හැම දෙයකම ඒ පටන් ගැනීම අවසානය, සමුදය වය දකිමින් වාසය කරන්න. ඉතින් මේක දකිමින් වාසය කරද්දී අපේ හිත යනවා නම් වෙනත් ගැඹුරු සමාධියකට එතනදී අපි යන්නේ විපස්සනා පැත්තකට. එහෙනම් අපේ පසුබිම අපි දැනට කරමින් ඉන්න කාර්ය තමයි ඒ නැවත මතුවෙන මේ මොහොතේදී මතුවෙන අරමුණේ ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමින් වාසය කිරීම. එතන අපි විපස්සනා පැත්තකයි කාලය ගත කරන්නේ. හැබැයි ඒ බඳු කාලයක් ගත කරන කොටත් හිතේ යම් සමාධියක් ගොඩනගෙනවා. ඒකේ වරද්දක් නැහැ. ඒකෙන්දී අපි විපස්සනාවටයි කිට්ටු කරන්නේ. ඉතින් ඒ නිසා ඒ කටයුත්තට මූලිකත්වය දෙන්න. හොඳයි. ගෞරවනීය ස්වාමී වහන්සේ දරුවන් සරණයි. හොඳයි. දරුවන් සරණයි. ඊළඟ අවස්ථාව ආනන්ද ලොකුගේ මහතාට තිබෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. සක්මන් භාවනා කරනකොට සක්මන යන මෙනෙහි කරමින් භාවනා කරන එකට වඩා ප්‍රායෝගික සහකාරී එවනතුන් ඒ කරන ගමන් භාවනා යන හිතේ කරන එකට වඩා හොඳ කියලා තමයි මට දැනගන්න ඕනේ. ඔව් සක්මන් භාවනා කරද්දී ඉතින් වෙනත් දේවල් කරන්න එපා. ඒ සක්මනට මූලිකත්වය දෙන්න. ඒ කියන්නේ අපි පාදයක් ගානේ ඒ දැනෙන හැම දෙයක්ම දැනගන්නා සුළුව ඒ පාදයේ චලන ස්වභාවය, පාදයේ ස්පර්ශ වුණාම දැනෙන දේවල් පිළිබඳව
ඒ ගැන මූලිකත්වය දීලා තමයි අපි අවධානය යොමු කරන්න ඕනේ. එහෙම නැතුව අපි සක්මන කරද්දී බුදුගුණ වඩනවා, සක්මන කරද්දී මෛත්‍රී භාවනා කරනවා. එතකොට ඉතින් අර සක්මනේ කරන වැඩේ කරෙන්නේ නැහැ. අපි බුදුගුණ වැඩෙන එක කරනවා, මෛත්‍රිය කරනවා. නමුත් අපි සක්මනකින් ගන්න තියෙන ප්‍රධාන ප්‍රයෝජනේ තමයි අර ඉරියාපත භාවනාව. එහෙම නැත්නම් මේ සතිය දිනු කරගන්න එක සතිපට්ඨානෙ. සතිපට්ඨානෙ මෙතෙන්දි කරෙන්නේ නැහැ. අපි බුදුගුණ භාවනාවක් හරි මේ වෙන මෛත්‍රී භාවනාවක් හරි වෙන දෙයක් මොන හරි කරනවා නම් සක්මන් කර කර. එතෙන්දි මේ වමනා කරන සතිපට්ඨානෙ දිනු වෙන්නේ නැහැ. සතිපට්ඨානය අපි දිනු කරගන්නයි මූලිකත්වය දෙන්න තියෙන්නේ. එතකොට තමයි අපි මේ ඔක්කොම හිතින් කරන දේවල්, හිතින් කරන මෙනෙහි කිරීම අත්හැරලා දාලා අපිට ඍජුව දැනෙන අත්දැකීමට මූලිකත්වය දීලා තමයි කටයුතු කරන්න තියෙන්නේ. එමය සෝනස කලින් කෙනෙක් කිව්වා සක්මන් කරන ගම වෙනින් භාවනා වක් කරනවා කියලා ඒක මම විශේෂයෙන් නෑ ඒ කියන්නේ එක එක මට්ටම් තියෙනවා. දැන් ඒක මෙහෙම අපි මොකද්ද මේ සතිපට්ඨානයම දිනු කරනකොට අපිට ආධුනික මට්ටමේදී අනිවාර්යයෙන්ම පටන් ගන්න වෙනවා කායානුපස්සනාවකින්. එතකොට අන්න පුළුවන් තරම් අපේ පාදයේ ස්පර්ශයේ අවධානය යොමු කරමින් පාදයේ චලනයේ අවධානය යොමු කරමින් පුළුවන් තරම් මේ කයම තමයි භාවිතා කරන්නේ. එහෙම කාලයක් භාවනා කරපු කෙනෙක් හොඳට මේ කායානුපස්සනාවෙන් ඒ උමනා කරන ප්‍රයෝජනෙ ගන්නවා. ඊට පස්සේ හිතන්න එයා ඔන්න ක්‍රමානුකූලව පිවිසෙනවා වේදනානුපස්සනාවට. එතකොට ඔන්න සක්මනේදීත් වේදනානුපස්සනාවක් වඩන්න පුළුවන්. මේ පාදයේ දැනෙන ස්පර්ශය ඒක සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද උපේක්ෂා වේදනාවක්ද කීකේ බලබලා එයාට සක්මනේදීත් වේදනානුපස්සනාව වඩන්න පුළුවන්. ඊට පස්සේ හිතන්න ඕකත් දිනු වෙලා ගිහිල්ලා දැන් එයාට ඉබේටම හිත දිහා බැලෙනවා. හිතට එන කෙලෙස් එයාට තේරෙන්න ගන්නවා. ඒ හිතේ එන ශ්‍රද්ධාව, මෛත්‍රිය මේ ආදී දේවල් පවා තේරෙන්න ගන්නවා. දැන් එයා හොඳට චිත්තානුපස්සනාවක් සඳහා පුහුණු වෙනවා. එතකොට සක්මන් භාවනාවේදීත් එයාට අවස්ථාව ලැබෙනවා පුළුවන් නම් දැන් අර වදින තැනට ස්පර්ශයට හිත යොදනවා වෙනුවට සක්මනේ යෙදෙද්දී හිත දිහා බලාගෙන සක්මන් කරන්න. ඒක අර සතිපට්ඨානෙම දිනුව හරහා ආපු දෙයක්. පැති දෙකක් ඇත්තට මේ කතා කරන්නේ. අපි ඔය කියන්නේ ආධුනික මට්ටමේදී සිහිය කියන්නේ සක්මන හොඳටම දිනු වෙච්ච වෙලාව. ඔව්. පැහැදිලි සෝන්න. හොඳයි. තෙරුවන් සරණයි. වෙන ප්‍රශ්න ඉදිරිපත් කිරීමට තිබෙනවද? තව කවුරුත් අතේසෙමින් කරලා නැහැ. ඔතසිත ඔබට අවස්ථාව තිබෙනවා ප්‍රශ්න අසන්න. සේනාරත්න මහතා. හරි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් ඇත්තටම මම භාවනාව තුලින්මත් නෙමෙයි මගේ භාවනාව මම හිතන්නේ ඇත්තට දිනුවා කියලා. නමුත් ටික කාලයක් ඉඳන් භාවනා කරනවා වැඩි ප්‍රශ්නේ තියෙන්නේ මට දිගටම කරගෙන යන අවස්ථාවක් තාම මම සලස්සගෙන නැහැ මටම. හැබැයි ඔය හිතට නැගෙන කෙලෙස් කියනකොට ස්වාමීන් වහන්සේ දැන් අපේ දිනදා ජීවිතය තුලත් අපි අනිත් පැත්ත එක ක්‍රියාකාරීකම් කරනකොට යම් දැනෙනවා මේක කෙලෙසක් නෑ කියන්නේ ඉරිසියාවක් කියමු තමයි නිකන් නොසන්සුන් කමක් ඒ වගේ දැනෙනකොට ඔක භාවනාව තුලින්ම ඒක සංසිඳව ගන්න පුළුවන් නැත්නම් අර විදිහේ එදිනදා ජීවිතය තුළ ඒ නැගෙන කෙලෙස් අපි කොහොමද ඒක සංසිඳව ගන්න දැනෙනවා මේ ක්ලේශයක් මේක මගේ යටපත් කරගන්න ඕනේ හැබැයි සනස ඒක මේ කියන්නේ අපේ ආධ්‍යාත්මික දියුණුව කරා ඒක යටපත් කරගන්නේ කොහොමද? ඔව් ඒක තමයි. දැන් අපි භාවනාවක් නොකරන පරිසරයකදී අපිට යම් පමණකට අපේ කෙලෙස් ගැන තේරෙනවා. දැන් අපිට කේන්ති ගියාම යම් පමණකට කේන්ති ගියා කියලා තේරෙනවා. රාගය පහළ වුණාම රාගය ආවා කියලා තේරෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු මේ ද්වේෂයක් පහළ වුණාම සමහරවිට ඒක තේරෙන්න සමහරවිට වෙලාව යනවා. සමහරවිට අපි ඒ වෙනකොට කෙනෙකුට බැනලා ඒ වෙනකොට මොකක් හරි දෙයක් කියලා මොන හරි දෙයක් වුණාට පස්සේ තමයි මතක් වෙන්නේ මට ඒ වෙලාවේ හොඳටම කේන්ති ගියා කියලා. නමුත් අර සතිය දිනු කරන පරිසරයකදී වෙන්නේ ඒ ද්වේෂය පහළ වෙන අවස්ථාවේදීම දැක ගන්න පුළුවන් ගතියක් ඇති වෙනවා.
එතකොට ඒතර ලොකු උත්සන්න වෙච්ච ද්වේෂයක් නෙමෙයි ඊට මෙහාදී පටන් ගන්න මට්ටමේදීම ද්වේෂය හඳුන ගන්න තේරුම් ගන්න අවස්ථාව සැලසෙනවා. එතකොට දැන් තවදුරටත් සතිය දිනු කරන්න ඒ දැනුවත් වීමම උනත් ප්‍රමාණවත් ඒක දුරු කරගන්න. ඒ කියන්නේ අලුතෙන් ආයි උපක්‍රමයක් යොදනවා කියලා අපි තුමු මෛත්‍රී භාවනාවක් වඩනවා හෝ වෙන දෙයක් බුදු ගුණයක් වඩනවා හෝ මේ මොකක්වත් අවශ්‍ය නැහැ. ද්වේෂයක් පහළ වෙනවා. ද්වේෂයක් බව දැනගන්නවා. ඒ තමන්ගේ හිතේ ඒ මොහොතේ තියෙන ඒ සතිමත් බවම ප්‍රමාණවත් මේ ද්වේෂය දුරු කළා දාන්න. ඒක තමයි තියෙන වාසිය. ඉතින් ඒ වාසිය අපිට ලැබෙන්න නම් අපි කාලයක් තිස්සේ සතිය දිනු කරන්න ඕනේ. කාලයක් තිස්සේ සතිපට්ඨානය වඩන්න ඕනේ. සතිපට්ඨානයේ වැඩිීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපේ හිතේ ඒ පහළ වෙන කෙලෙස් වශයෙන් හඳුනාගත්ත පමණින්ම දුර වෙලා යන්න පටන් ගන්න. දිය වෙලා යන්න පටන් ගන්න. ඉතින් ඊට මෙහාදී Tamanට එහෙම දෙයක් Taman කළා නැහැ. හැබැයි Tamanට දැන් තේරෙනවා. හිතේ ද්වේෂය සෑහෙන්න තියෙනවා. දැන් පත්තු වෙවි තියෙන්නේ, කේන්ති ගිහිලා තියෙන්නේ කියලා තේරෙනවා. ඉතින් එතකොට ඉතින් යම් වෙනත් උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා. Taman තුල තාම අර ප්‍රමාණවත් සතියක් දිනුනා නැති නිසා වෙනත් උපක්‍රම පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. උදාහරණයක් සල්පේටින් අනම් බාවර කියන්න දැන් අපිට ඒ සමාජය තුළ හරි එක පැත්තකින් භාවනා කරන නිසා සතිය වැඩෙන නිසා අර වගේ අවස්ථාවකදී සත්‍යමත් බව ඉදිරියට එනවා. ඒකයි ස්වයංවද කියන්නේ නේ. ඔව්. ඒ කියන්නේ අවස්ථාවකදී අපිට අපේ හැඟීම පාලනය කිරීමට අපේ සතිය අපිට ඉස්සෙල්ලාම අනුග්‍රහ කරනවා. අනුග්‍රහ කරනවා. ඒ කියන්නේ අපිට ඒකේ මුල් පියවරවලදීම හම්බ වෙනවා. මුල් පියවරවලදීම හසු වෙනවා. හම්බ වෙනවා. ඔව්. නැත්තම් වෙන්නේ ක්ලේශය සෑහෙන්න උත්සන්න වුණාම තමයි තේරෙන්න ගන්නේ. මොකද හිතේ සංවේදී බව අඩුයි. ඔව් ඒක මට හිතෙනවා මට දැන් ඉස්සරට වඩා ඒ කියන්නේ මේ වගේ හැඟීම් අඳුර ගන්න පුළුවන් ඉක්මනට. හැබැයි දැන් අපි අපේ සමාජයත් එක්ක ගැටුනේ නැත්තම් ඒ කෙලෙස් අපිට එන්නේ නැහැ ස්වයංවත්. සත්‍යය ඒ කියන්නේ අපේ භාවනාව තුළින් අපිට ওই කෙලෙස් මතුවෙනවද? ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් ඒක තමයි මම අර කලින් කෙනෙකුටත් කිව්වේ අපි සමාධියක් ඇතුලේ හිටියා කියලා අපේ කෙලෙස් ප්‍රහාණයක් වෙන්නේ නැහැ. එතකොට තමයි අපි සතිමත් පදනමක් සකස් කරගෙන හිතේ හොඳ සංවේදී බවක් සතිමත් බවක් ඒකාග්‍රතාවයක් සකස් කරගෙන අන්නේ බඳු පසුබිමක අපි කෙලෙස් වලට එන්න ඉඩ දෙනවා. එහෙමයි. ඒ කියන්නේ සමාජයත් එක්ක අපි ජීවත් වෙනවා. අපි අනිත් අයත් එක්ක කටයුතු කරනවා. උදේ නැගිටලා ඉඳන් නිින්දට යනකම්ම හිත ගැන අවධානයෙන් තමයි ඉන්නේ. අපි හැබැයි අනිත් කටයුතු වලත් නිරත වෙනවා. එතකොට මේ අනිත් කටයුතු වල නිරත වෙනකොට ඔන්න අපිට තේරෙනවා අන්න මේ වෙලාවේදී මට කේන්ති යනවා. මේ වෙලාවේදී හිතේ රාගයක් පහළ වෙනවා. මේ වෙලාවේදී හිතේ නොරුස්නා ගති පහළ වෙනවා. මේ හැමදේම අපි නිකන් අර පොත් ලැබීමක් කරනවා වගේ අපේ අවධානයේ යටතේ තමයි සිද්ධ වෙන්නේ. එහෙම නැතුව අපේ අවධානයෙන් තොරව සම්පූර්ණයෙන්ම අපි කෙලෙස් වල වහලෙක් වශයෙන් කටයුතු කරන මට්ටම නෙමෙයි එතකොට තියෙන්නේ. දැන තමයි කෙලෙස් පහළ වෙන්නේ එතකොට. ඔව්. මට තේරෙනවා. මට කියන්නේ. ඔව්. හොඳයි. හොඳයි. ඊට පස්සේ බොහොම පිං සොයන. හොඳයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් අපිට ප්‍රශ්නයක් අහන්න වෙලා තියෙද? කියන්න. ඔව්. හොඳයි ස්වාමීන් මේ අවසරයි. මම ටික කාලයක් භාවනා කරලා තියෙනවා ස්වාමීන් වහන්සේගේ රිට්‍රීට් වලට ගිහින් මෙල්බර්න් වල අපි මේ කිස්බරෝ පන්සලේ සකට්ටිය. හරි. ස්වාමීන් වහන්සේ දැන් මම සක්මන් භාවනාවක් කරනවා. ගෙදරම සක්මන් මළුවක් හදාගෙන හොඳ කරනවා. ඒ වගේම ව්‍යායාමයට යනකොටත් ඇවිදින්න යනකොටත් ඒ සක්මන් පටන් ගන්නකොට මේ සක්මන මතක් වෙනවා කියන්නේ අපිට අවධානය තියාගෙන ඇවිදින්න ඕනේ කියන එක. මේ ටිකක් කියලා යනකොට සමහරවල්ලාට හිත ටික පිට ගියත් සමහර ඉක්මනට ගන්නත් පුළුවන්. ඒ වෙලාවට ටිකක් අර කලකිරීමක් වගේ ඇති වෙනවා මේ මගේ සතිය අඩු වෙනවද එවන්නේ නිබිදාවක් වගේ දන්නේ නැහැ ඒ වගේ නියර සතියෙන් ඉක්මනට ඒක අල්ලලා දෙනවා ආපහු. ඉතින් ආපහු ඒක කරන් යනවා. ඒතර කාලයක් කරපු නිසා සාමාන්‍ය ඔය වක්කලාට ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙනකොට ඒ වගේ අවස්ථාවක් ඉන්න පුළුවන්ද නැත්නම් අර කෙලස් එනකොට අපිට දැන් අර පරිඋත්තාන මට්ටමේදීම කඩා ගන්න පුළුවන් සාමාන්‍ය. ඒක තේරෙනවා. හොඳයි. ඉස්සරහට දැන් මේ වගේ අර වගේ පොඩි කලකිරීම ඇති වුණා සත්‍යයෙන් ඒක කරගෙන යන එකට ඒ වගේ ඉදිරියට තව කොහොමද සාමාන්‍යයෙන් දැන් ඔය බොච්චංග තත්ත්වයට එහෙම දියුණු වෙන වගේ තත්ත්වයක් ගන්න කොහොමද කියන්නේ? ඔව්. නෑ ඇත්තටම කලකිරීම කියන්නේ තදින් ක්ලේශයක් වශයෙන් අපි තේරුම් ගන්නයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතේ මාක් කරේ අපි දුමු ද්වේෂයක් පහළ වුණා. ඔන්න ඒක ඉතින් අපි තේරුම් ගත්තා. දැනුවත් වුණා. දැනුවත් වුණාට පස්සේ එයාව අපි පෝෂණය කරන එක නවත්තනවා.
අපි ඒකට උල්පන්දම් දුන්නොත් එයාව පෝෂණය කරොත් එයා වැඩෙන්නේ. දැන් අපි සතිමත් වුණාම එයා ඒ තියෙන සම්බන්ධය කඩලා යනවා. ඒතකොට ද්වේෂයේ වශයෙන් හඳුන ගන්නවා. එයාව පෝෂණය කරන්නේ නැතුව ඉන්නවා. ඊට පස්සේ මේ ද්වේෂය දුර වෙලා යනවා. ඊට පස්සේ ඔන්න හිතේ කලකිරීමක් පහළ වෙනවා. මොකද සමහරවිට මේ මට තාම උවමනා කරන ඉක්මනට තාම මේක උනේ නැහැ කියලා ඔන්න හිතේ නොසන්සුන්කමක් පහළ වෙනවා. ඒකත් ඉතින් නොසන්සුන්කමක්. ඒකත් හිතේ උද්දච්චයක්. ඒ නැත්තම් හිතේ තාමත් අනේ මම රහත් උනේ නෑනේ කියලා හිතනවා. එතනත් ඉතින් අන්න සක්කාය දිට්ඨියක් තියෙනවා. මමෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා. දැන් භාවනා කරනවා අනාගතේ රහත් වෙන්න. ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. පුළුවන් ද මේ මොහොතේ අවදියෙන් ඉන්න. මේ මොහොතේ හිත කෙලෙසුන්ගෙන් තොරව පවත්වන්න. මේ මොහොතේ සතිය පිහිටුවාගෙන ඉන්න. මේ මොහොතේ උපාදානයන්ගෙන් තොරව වාසය කරන්න. ඒකයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අපි අනාගතය සම්බන්ධයෙන් හිතලා තාම මට එතෙන්ට යන්න බැරි වුණානේ කියලා හිතන එක ඒ දොම්නස සාමාන්‍ය කියන නෙක්ඛම්මසිත දෝමනසයක් කියලා. ඒ කියන්නේ අර තමන් ප්‍රතිපදාවෙන් බලාපොරොත්තු වෙන අනාගත ප්‍රතිඵලයක් තාම තමන්ට ලැබුණේ නෑ නේද කියලා යම්කිසි හිතේ දොම්නසක් පහළ වෙනවා. ඉතින් ඒකත් දොම්නසක්. ඉතින් ඒකත් හිමීට දුරු කරගන්නයි තියෙන්නේ. ඒකත් කෙලෙස් ගන්නෑ. ඒගොල්ලෝ සතිය දුරතර සතියම වාස්තගෙන ඒ කියන්නේ හිත පැත්තකට තමයි. හිත සංසුන්ව තියාගන්න. හිත සැහැල්ලුවෙන් තියාගන්න. හිත පුළුවන් තරම් ඇතුලේ කතාව සමනය කරලා තියාගන්න. ප්‍රපංච වලින් තොරව තියාගන්න. හොඳයි. දරුවන් සන්නයි. අතිරේක කියලා කෙනෙක් අතල්සෙලා තියෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගෙන් ගිය සතියේ මම උපදෙස් ලබා ගත්තා මගේ පරයන්ක භාවනාව ගැන. ආනාපාන සතිය මේ එතෙන්දී මගේ හුස්ම රැල්ල සංසිඳිලා හිස් අවකාශයක සහ සිතවිලි අතර දෝලණය වෙනකොට ඒ හිස් අවකාශයේ පසුබිමක තියාගෙන සිතවිලි ගැන බලන්න කියලා ඔබ වහන්සේ උපදෙස් දුන්නා. දැන් මම ඒ විදිහට කරගෙන යනවා. එතෙන්දී දැන් ඒ සිතවිලි දෙස බලාගෙන සිටිද්දී සමහර අවස්ථාවලදී සිතවිලි නැති වෙලා පොඩ්ඩක් නැවතත් ගැඹුරු තැනකට යනවා වගේ ඇතුළට නිකන් හිලාපන්න ගතියක් වගේ මට දැනෙනවා. නැවතත් සිතවිලි එනවා. එතකොට ඒ විදිහට සිතවිලි දිහා බලාගෙන ඉන්න එක තමයි දැනට මම කරගෙන යන්නේ. හරි. එතකොට මට එක්කම ස්වාමීන් වහන්සේගේ සතියේ පැහැදිලි කළා මේ සක්මන් භාවනාව දිගටම කරගෙන යන්න කියලා. මම දැන් ඒක පටන් ගත්තා. ඒ කියන්නේ අමුලින් කරලා තියෙනවා. පහුගිය කාලේ ටිකක් මගේ ඇරලා තිබුණේ. දැන් මම ඒක කරගෙන යනවා. එතෙන්දී මම තල පිට්ටනියක කරගෙන යන්නේ. මුලින්ම තනකොළවල සීතල දැනෙනවා. ඊට පස්සේ වම දකුණ ඒ විදිහට කරගෙන යනවා. අර ඔසවනවා තබනවා විදිහට යනවා. එතකොට පයේ චලනය වැටහෙනවා. ඒකම දැන් කකුලේ බර ගතිය එක කකුලකට දැනෙනවා අනිත් කකුල සැහැල්ලු වෙනවා. ඒ විදිහට දිගටම කරගෙන යනවා. එතකොට මට එතෙන්දී පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. දැන් මගේ අරමුණ තනින් ඒකෙදි වෙනස් වෙනවා. ඒ කියන්නේ සමහරවිට සීතලට දැනෙනවා. ඊට පස්සේ පය පහළ කොටස චලනය තේරෙනවා. ඊට පස්සේ උඩ බාහුවම චලනය තේරෙනවා. ඒ වගේ අරමුණ තනින් තන වෙනස් වෙන ගතියක් තේරෙනවා. ඒක නිවැරදි ආකාරයේද මට ඒ විදිහින් සතිය පවත්වාගෙන යන්න පුළුවන්. එතෙන්දිත් සිතිවිලි එනවා. සිතිවිලි ආවට නැවතත් මට පයට සක්මනට සිත ගන්න පුළුවන්. ඒකට මට තියෙන ඒ ප්‍රශ්න තමයි ඒ සක්මන නිවැරදිද ආකාරය ඒක තවදුරටත් කොහොමද දියුණු කරගන්නේ කියලා වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. හොඳයි. ඇත්තටම දැන් අපි සක්මනකදී බලාපොරොත්තු වෙන්නේ තෝකම තමයි. කියන්නේ සක්මනේදී නිරන්තරයෙන්ම අරමුණ වෙනස් වෙනවා. අරමුණත් වෙනස් වෙනවා. අරමුණෙන් අරමුණට මාරුත් වෙනවා. ඒ කියන්නේ අපි තම වම් පාදයේ පොළවේ වදිනකොට අපිට ඔන්න වම් පාදයේ කියන අරමුණ හම්බ වෙනවා. දකුණු පාදයේ පොළවේ වදිනකොට දකුණු පාදයේ කියන අරමුණ හම්බ වෙනවා. අරමුණ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. අරමුණෙන් අරමුණට හිත මාරු වෙන්න අවශ්‍යයි. හැබැයි අඛණ්ඩ සතියක් පවත්වනවා. සතියේදී ඇත්තටම අරමුණ මාරු වුණා කියලා වෙනසක් නැහැ. අරමුණෙන් අරමුණ අපි එතන සිහිය පවත්වනවා. හැබැයි අරමුණ වෙනස්. ඊළඟට අනිත් මට්ටම තමයි අරමුණත් වෙනස් වෙන්න ගන්නවා. ඒ කියන්නේ වම් පාදය කියන ඒ අරමුණත් වෙනස් වෙන්න පටන් ගන්නවා. එතනදී වම් පාදය කියන නම අතහැරෙනවා. ඒ වෙනුවට ස්පර්ශයක් විතරක්, තද ගතියක් විතරක්, රළු ගතියක්, උණුසුමක්, සිසිලක් අන්න ඒ අපි අර මුලින් නමක් වශයෙන් දීපු අරමුණේ යම් විකාශයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. යම් විපරිණාමයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා.
මේක අර අපි දීපු සංකල්පමය මට්ටම අභිභවා ගිහිල්ලා ඊට වඩා බොහොම සූක්ෂම මට්ටමකින් ඔන්න දැන් අපි අරමුණ හඳුන ගන්නවා. දැන් තියෙන්නේ වම් පාදයක් නෙමෙයි. දැන් තියෙන්නේ ඔන්න තද ගතියක්, රළු ගතියක්, උණුසුමක්, සිසිලක්. අර බොහොම ප්‍රාථමික මට්ටමේ ඒ අපි දීපු නම්ගම් සංකල්ප වලින් බැහැර වෙලා අතිශය පිරිසුදු මට්ටමේ අරමුණක් ඔන්න අපිට තේරෙන්න ගන්නවා. ඒක පවා ඔන්න වෙනස් වෙන්න ගන්නවා. ඊළඟට ඔන්න මෙතන තනි අරමුණක් නෙමෙයි. මෙතන තද ගතියක්, ඊට පස්සේ උණුසුම් ගතියක්, ඊළඟට ආයෙ සිසිල් ගතියක්, ඔන්න ආයෙ තද ගතියක්, ඔන්න ආයෙ රළු ගතියක්. මේ විදිහට අරමුණු රසක් ඔන්න එතන තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම හොඳින් දැනගන්න. එතකොට තමයි ඔන්න සම්පජඤ්ඤය දිනු වෙනවා කියලා කියන්නේ. මුලදී ටික නිකන් තිබුණේ සතිමත් බව විතරයි. දැන් සම්පජඤ්ඤය දිනු වෙන්න තමයි මේ තොරතුරු ටික අපිට ලැබෙන්න පටන් ගන්නෙ. කකුල සම්පූර්ණයෙන්ම බාහුවේම චලනය තේරෙන එක. එතකොට ඒකත් කමක් නැහැ. ආයි කකුල කය කමක් නැහැ. ඉතින් ඔය ඔක්කොම ඇතුළත් කරන්න ප්‍රශ්නයක් නැහැ. කියන්නේ මෙතනදී අපේ කොයිතරම් පිරිසුදුව කොයිතරම් වැඩියෙන් මේ තොරතුරු දැනගත්තත් පාඩුවක් නැහැ. පරයන්ක භාවනාවේ මොනවා හරි දිනුවක් කරගන්න තියෙනවද? පරයන්කදී නම් එතන තාමත් මට පේන්නේ අර හිත ගැඹුරට යනවා. හිත ඒකාග්‍රතාවය තමයි තාම තියෙන්නේ. සමාධි පැත්ත තමයි ඉස්සරහා තියෙන්නේ. සක්මනේ වැඩිපුර යෙදෙන්න. එතකොට මේක සමබර කරගන්න පුළුවන්. කියන්නේ සතිය අපි ඉස්සරහට ගන්න අවශ්‍යයි. සතිය ඉස්සරහට ගත්තාම හිතේ වමනා කරන තරමට විතරක් අපි සමාධිය පවත්වනවා. හැබැයි අර හිත විසින්ම ගැඹුරට ගියාට ඉතින් කරන්න දෙයක් නැහැ. හැබැයි අපි වමනාවෙන් හිත බරපතල විදිහට සමාධියකට රිංගවන්න යන්නේ නැහැ. මම ඒකෙන් අයින් වෙනවා හැමතිස්සෙම. මේ යනකොට මම සිතුවිලි දිහාට නැවත සිතුවිලි තියෙනවාද කියලා නැත්නම් ආනාපානයට සිත යොමු කරනවා. මේ පැත්තට අනේක අවම කරගෙන තමයි ඉන්නේ. හොඳයි. ඒ කියන්නේ අවශ්‍ය වෙන්නේ කියන්නේ අපිට හිතන්න අර මම කලින් කෙනෙකුටත් කිව්වා වගේ ඒ අපේ හිත දිහා හොඳට තේරුම් ගන්න උවමනා කරන ඒ පිරිසුදු බව, ඒ පැහැදිලි බව සමාධියෙන් හදලා දීලා තියෙනවා නම් ඒක ප්‍රමාණවත්. ඊට පස්සේ අපි මේ මතුවෙන සිතුවිල්ලේ ඇතිවීම නැතිවීම ස්වභාවය බලමින් යනවා. ඊට පස්සේ ඔන්න හිතවිලිත් අයින් වෙනවා. දැන් හිත මොකක්වත් නැහැ. එන්නේ මුකුත් නැති ගතිය තුලත් අපි ඉන්නකොට එතනත් හිත සමාධිමත් වෙන්න පුළුවන්. අන්න ඒ සමාධිය දැන් Tamanට එනවා නම් එතන නිකන් නිස්කලංක සිටීම පමණක් විතරක් කරන්න. මුකුත් නොකර ඉන්න එතෙන්දී. සිටීම පමණමයි. සිතුවිලි දැන් ඇවිල්ලා ගියා වෙන මොකක්වත් ආවේ නැහැ. ඒ මුකුත් ආපු නැති තැනේ නිදහස් තැනේ සරල භවයේ අපි නිකන් just be නිකන් ඉන්නවා. මුකුත් නොකර ඉන්නවා. හරි. කරුණක් දැනගන්න ස්වාමීන් වහන්සේගේ පහුගිය ධර්මදේශනාවක් කිව්වා මේ දැන් ඒ සිතුවිලි අරමුණක් නැති වෙලා සිත නතර වෙලා තියෙන තැනක එතකොට සිත නැවත මේ කියන්නේ ඉපදිලා පැවතිලා නැති වෙන එකත් නවතිනවා කියලා එතකොට අර අම්මා නිකන් අභිධර්මයේ පොඩ්ඩක් අහලා තියෙනවා ගොඩක් ගැඹුරට දාන්නේ නැහැ මේ අර භවාංග සිතක් දිගටම පවතිනවා කියලා එතකොට ඒ සිත එතෙන්දී එනවද කියලා ඒ භවාංගේ ඒ කතා කරන්නේ භවාංගේ කියලා නේද අහන්නේ එහෙම එකක් නෙමෙයි. ඒ කියන්නේ ඔතනදී ඇත්තටම සූත්‍ර පිටකයේදී තමයි ඕක මේ බොහොම පැහැදිලිව විස්තර කරන්නේ. ඒ කියන්නේ දැන් අපේ හිත අපි තවත් පිරිසුදුව කියනවා නම් අපේ විඥාණය එක්ක රූපයක් ඇසුරු කරගෙන ඉන්නවා, එක්ක වේදනාවක් ඇසුරු කරගෙන ඉන්නවා, එක්ක සංඥාවක් ඇසුරු කරගෙන ඉන්නවා, එක්ක සංස්කාරයක් ඇසුරු කරගෙන ඉන්නවා. ඔය වගේ පිහිටලා තමයි අපේ විඥාණය තියෙන්නේ. අපි ඒ බඳු රූප වේදනා සංඥා සංඛාර ඇසුරු කරන හිතකට නැත්තම් විඥාණයට අපි කියනවා අபிසංකත විඥානයක් කියලා. ඒක තමයි බැසගත් විඥානයක්. දැන් අපි විපස්සනාව හරහා ඔය විඥානයේ බැස ගන්නා ස්වභාවය එන්න අඩු වෙනවා. විඥානය එතකොට නාම රූපයක පැටලෙන්නේ නැහැ. වෙනත් පැත්තකින් කියනවා. තවත් පැත්තකින් කියනවා සංස්කාර කිරීම අඩු වෙන්න ගන්නවා. දැන් අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියලා කියනවානේ. අන්න ඒකේ අපි අවිද්‍යාව අපි තුල ටික ටික දුර වෙන්න සංස්කරණයන් අඩු වෙන්න ගන්නවා. මුකුත් නොකරන පැත්තට අපේ හිත ටික ටික නැඹුරු වෙන්න ගන්නවා.
එතකොට අවිද්‍යාව අඩු පරිසරයක සංස්කරණයන් අඩු පරිසරයක අර අபிසංකත විඥාන වලට පහළ වෙන්න හැකියාවක් නැහැ. එහෙමත් නැත්නම් විඥාණයට පිහිටන්න හැකියාවක් නැහැ. ඒතර විඥානේ නොපිහිටපු තත්වයකටපත් වෙනවා. ටිකක් එන්නම් හරිම ගැඹුරු කාරණයක් ඉතින් සෑහෙන ඉතින් මේ සුතමේ ඥානයක් අවශ්‍යයි ඉතින් තේරුම් ගන්න. ඉතින් සෑහෙන බණ අහලා සුතමේ ඥානය වර්ධනය කරපු කෙනෙකුට ඒ තමන්ගේ අත්දැකීම ඒ සුතමේ ඥානයත් එක්ක ගලප ගන්න ශක්තිය ලැබෙනවා. ඉතින් එතකොට ඇත්තටම වෙන්නේ අර විඥානේ නොපිහිටි තත්වයකටපත් වෙනවා. ඕකේ ලස්සන එතනදී වෙන්නේ ඇත්තටම එහෙම ඒ කියන්නේ අරමුණක් සහිතව හිත ඇතිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. අරමුණක් ඇත්තේ නැහැ නේද? අරමුණක් නැති නිසා අරමුණක් ඇසුරු කරන අරමුණක් උපාදාන කරන සිතක් නැහැ. හුදු පැවැත්මක් විතරයි තියෙන්නේ. ඒකයි ඒක හරිම ගැඹුරුයි. ඒකයි අර කියන්නේ නිස්සිතස්ස චලිතං අනිස්සිතස්ස චලිතං නැත්ති චලිතේ අසති පස්සද්දී ඔය විදිහට අර ලස්සනට විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ මොකක් හරි ඇසුරු කරන හිතට තමයි සලිතයක් තියෙන්නේ. දැන් මෙතන තියෙන්නේ මොකක්වත් ඇසුරු නොකරන සිතක්. අපි මේකට බුදුරජාණන් වහන්සේ දෙන්න තමයි අනිදස්සන විඥානය කියන එක. නැත්නම් අපපතිත්ථිත විඥානය කියන නමක් දීලා තියෙනවා. කියන්නේ කොහේවත් පිහිටපු නැති හුදු දැනුවත් බවක්. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. හොඳයි මම හිතන්නේ අපිට ලැබිලා තියෙන ප්‍රශ්න එපමණයි. එහෙමනම් අද අපි පැය දෙකකට ආසන්න කාලයක් ධර්ම දේශනාවේ ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. අපි මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතාච ආදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.